දෙනාටම තිරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට ආරම්භ වෙන්නේ. අපි එකතු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් තව කොටසක් සාකච්ඡා කරන්නයි. මම පොත ෂෙයා කරන්න අපිට කලින් තිරුවන් නමස්කාර කරලා වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, මම පොතත් ෂෙයා කරන්නම්. හොඳයි, අපිට අද කතා කරන්න තියෙන්නේ වායෝ ධාතුව සම්බන්ධයෙන්. අපි මේ දිනවල කතා කරගෙන යන්නේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් ධාතු කියන්නේ මොනවද? ධාතු කොටස් මොනවද? සහ ඒ සම්බන්ධයෙන් අපි දැනගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එකයි අපි කතා කරගෙන යන්නේ. එතකොට මූලික වශයෙන් අපි කිව්වා ධාතු කියන එක 18ක් වශයෙන් සඳහන් වෙනවා. ඒ 18 සඳහන් වෙන තැනත් අපිට සූත්‍ර පිටකයේ හම්බ වෙන නොඑක් විදිහට ඒ ධාතු ගැන කියලා තියෙනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන 6 විදිහ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ආකාරයට ඒ ධාතු ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් අන්න ඒ හැඳින්වීම යටතේ තමයි අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ. අපි පඨවි ධාතුව ගැන කතා කරා. පඨවි ධාතුව කියනකොට අපිට සලකන්නම වෙන්නේ අපි නැත්තම් භාවනාවක් හැටියට මානසිකාරයක් හැටියට කරනවා නම් අනිවාර්යයෙන්ම අපි පරිහරණය කරන කයේ තියෙන ධාතු කොටස් තමයි අපි පඨවි කියලා සලකන්නේ. ඒ ටික තමයි අපි කිව්වේ කේසා ඉඳලා මත්තලුම් ගන් දක්වා ඇති ඒවා පඨවි ධාතුව හැටියට සලකනවා කියලා කිව්වේ. එතකොට එතන ධාතුව කියන්නේ හේතුවනේ ඇයි? ඒ කොටස් වලට නැහැ වෙන කෙනෙක් කෙරෙහි චේතනාවක්. ඒ කියන්නේ පඨවි ධාතුව කියලා ගත්තොත් එහෙම කෙස් ගත්තොත් කෙස් වලට අදහසක් නැහැ, නැත්නම් විමසීමක් කරන්නේ නැහැ. තමා කොහෙද පිහිටලා තියෙන්නේ කියලා විමසීමක් කරන්නේ නැහැ. ඒ වගේම හිසේ ඒ හැම ගත්තාම ඒ හැම මත පිහිටලා තියෙනවා කෙස්. නමුත් හැම දන්නේ නැහැ හැම මත කෙස් පිහිටලා තියෙනවා කියලා ඒ චේතනාවක් නැති හින්දා. ඒ වගේම එතකොට අපිට මේ චේතනාවකින් තොරව, උත්සාහයකින් තොරව ඒවා එකිනෙකට මිශ්‍ර නොවෙච්ච, කේසා, ලෝමා, නඛා, දන්තා කියනවා එකිනෙකට මිශ්‍ර නොවෙච්ච ඒ පිහිටීම් එකක් මත එකක් පිහිටලා එකකට ආධාර කරනවා තව එකක්. ඒ ආකාරයෙන් එකකින් එකක් උදව් අරගෙන තියෙන්නේ. නමුත් ඒවා අමිශ්‍රයි, අසම්මිශ්‍රයි. ඒ වගේම ඒවා සත්ත්ව පුද්ගල භාවයෙන් තොරයි, නිස්සත්තයි. ඒක නිසාම අපි කියනවා අනාත්මයි කියලා කියන්නේත් ඒකමයි. එතකොට අනාත්මයි නම් ඒක නිස්සත්තයි කියලා අපි කියනවා. එතකොට ඒ විදිහට තමයි අපි හැම කරුණක් ගැනම සැලකුවේ. ඊට පස්සේ අපි පඨවි වලින් පස්සේ ආවා අපි පඨවි ආපෝ. ආපෝ කියනකොටත් අපි පිත, සෙම, සරව, ලේ, දහඩිය, මේද, තෙල ආදී වූ කොටස් 12ක් ගැන සාකච්ඡා කරා. ඒවත් අසම්මිශ්‍ර වූ, ඒවාටම ආවේනික යම් ලක්ෂණ තියෙනවා. ඒවා අනිත්‍යවත් එක්ක මිශ්‍ර වෙලා නැහැ. ඒ වගේ චේතනා කිරීමේ ශක්තියක් නැහැ. ඒවා නිස්සත්තයි. ඒක ධාතු ස්වභාවයක්මයි, පඨවි ධාතු, ආපෝ ධාතුවමයි කියලා තීරණය කරනවා. ඒ පිත, සෙම, සරව ආදී වූ මූත්‍රා දක්වා තියෙන කොටස් ටික. ඊට පස්සේ අපි තේජෝ
ධාතුව ගැන කතා කරා. තේජෝ ධාතුව කියලා කියන්නේ මේ උණුසුම සීතල කියන කොටස යටතට ගත්තාම ඒකෙත් අපි එක එක කෘත්‍යයන් කරන තේජෝ ධාතුව ගැන කතා කරා. අපි කතා කරා සංතාපන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, ඊට පස්සේ ජිරාපන නැත්නම් ජීරක තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව වශයෙන් අපි වෙන වෙනම කෘත්‍යයන් ගැන කතා කරලා ඒක අඳුරගත්තා. ඒ තේජෝ ධාතුවයි ඒකෙත් නෑ නිස්සත්ත්ව නිජීව ස්වභාවයක් නෑ. උත්සාහ කිරීම ඒ වගේම චේතනා කිරීම ආදී නෑ. ඒවා ධාතුමයි කියලා එතකොට අපි ඒවා තේරුම් ගත්තා. ඊළඟට අපිට අද කතා කරන්න තියෙන්නේ වායෝ ධාතුව ගැන. අපි මේ හැම දෙයක් ගැනම කතා කරනකොට කිව්වා අව්‍යාකෘතයි කියලා. අව්‍යාකෘතයි කියලා කිව්වේ ඒක කුසල් අකුසල් වෙන්නේ නැහැ. ඇයි මේ අපි කතා කරන්නේ රූප ධර්ම ගැන නිසා. ඒකත් අපි මතක තියාගමු. එතකොට වායෝ ධාතුව කියලා කියන්නේ මොකක්ද කියලා අපි හොයලා බලමු. මේකෙදි කියනවා මේ වේගවත් ගති වශයෙන් නොහොත් සමුදීරණ වශයෙන්. සමුදීරණ කියන එකේ තේරුම තමයි සමුදීරණ කියනකොට මම විශේෂයෙන්ම මේ ඩික්ෂනරිය බැලුවාම සමුදීරණ කියන තැනට දීලා තියෙනවා මේ සෙලවීම, ගමනේහි යෙදීම කියන තේරුම දීලා තියෙනවා. ඒ වගේම මේ කම්පාව කියන එකත් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනින් කෙරෙන්නේ ඇත්තටම මේ මෙතනින් කෙරෙන්නේ එතකොට දැන් සොලවන හමන ගතියක් තියෙනවා නම් අපි ඒකට කියනවා වායු කියලා කියනවා. හරි? එතකොට මේ වායෝ ධාතුවත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර අනිත් එක බාහිර වායෝ ධාතුව. අධ්‍යාත්මික බාහිර ධාතුව කියලා කිව්වේ තමන්ගේ సంతාණයට අයත් වූ එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය බද්ධ වූ වායෝ ධාතුව තමයි අජ්ජත්තික අධ්‍යාත්මික වායෝ ධාතුව කියලා කිව්වේ. බාහිර වායෝ ධාතුව කිව්වොත් තමන්ගේ බාහිරව පවතින අනින්ද්‍රිය බද්ධ වායෝ ධාතුවත් ඒ වගේම භාවනා කරනකොට නම් විශේෂයෙන් අපි කියනවානේ අර තමා අජ්ජත්වත් බලනවා බාහිරවත් බලනවා කියනකොට බාහිර సంతානවල තින් ටිකත් බාහිර කියලා බලනවා එතනදී. මේ භාවනා කරනකොට. නමුත් මෙතනදී දීලා තියෙන්නේ මේ අනින්ද්‍රිය බද්ධ වායෝ ධාතුව. අපි බලමු මේ මොනවද කියලා. අධ්‍යාත්මික වායෝ ධාතුව කියලා කියන්නේ යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන්වෙන්ම අයත් වූ අපි කියනවා අජ්ජත්තම් පච්චත්තම් කියලා පාලි. අජ්ජත්තම් පච්චත්තම් කියන්නේ අධ්‍යාත්මික වූ කියන්නේ තමන්ගේ කියලා ගන්න. පච්චත්තම් කියන්නේත් ඒකයි. තමන්ටම කියලා වෙන් කරගත්ත වේගවත් ගතිභාවයට නොහොත් මේ හමන සැලෙන ගතිය බවට පැමිණි වායෝ ගත දෙයක් තියෙනවා නම් ඒ අර අවිනිබ්බෝග රූපයාගේ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපයේ පිළිබඳ කර්මයෙන් හටගත් වායෝ ධාතුව. එතන අර මේ මේක කොටස් වලට බෙදනවා දැන්. ඒ කියන්නේ අර සැලෙන බවට යම් කිසි වායෝ ගතයක් තියෙනවා නම් අවිනිබ්බෝග රූප කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකට අවිනිබ්බෝග කිව්වේ. අන්න එතනක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොට එතනත් වායෝ කියන ගතිය තියෙනවා. එතකොට මෙතන කියනවා ඒ කර්මජ වායෝ. කර්මයෙන් හටගත්ත වායෝ ධාතු. කර්මජ වායෝ. ඊළඟට කියනවා මේ ඒ කර්මජ රූපයෙන් හටගත්ත වායෝ ධාතුව එනම් වමන ඉක්කා ආදියේගේ පැවැත්ම කරන්නා වූ උඩට නංගන්නා වූ උද්දංගම වාතේ කර්මජ වායෝ කියන එකට මේ විස්තර කරනවා. අපි ආපහු බැලුවොත් එහෙම යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන්වෙන්ව අයත් වූ වායුව වූද වේගවත් ගති ස්වභාවයට නොහොත් වියලෙන සැලෙන බවට පැමිණි බැවින් වායෝ ගත වූද අවිනිබ්බෝග රූපයාගේ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායෝ ධාතුව. එනම් වමන ඉක්කා ආදියේගේ පැවැත්ම කරන්නා වූ උඩට නගන්නා උඩට එන උද්දංගම වාතය. හරි? ඒ කියන්නේ ඉක්කාව වමනේ වගේ නකොට උඩට තල්ලු කිරීමක් වෙනවනේ. අන්න එතෙන්දී එන්නේ මේ උඩට තල්ලු වෙන වාතය. ඒකට අපි කියනවා උද්දංගම වාතය කියලා. ඊළඟ මල මූත්‍රාදී පහ කරන්නා වූ යට බලා බස්නා වූ කියන්නේ පල්ලෙහාට තෙරපන ඒ වායුවට කියනවා අදෝගම වාතය කියලා. ඊට පස්සේ
කියනවා මේ අන්ත්‍ර පටලයන්ගේ පිටත් හි වූ ඒ කියන්නේ අපි බඩවැල් වලින් නැත්නම් ඒ පටල වලින් පිට තියෙන බඩේ තියෙන වාතයට කියන කුච්චිසයා වාතය කියලා කියනවා. ඊළඟට කියනවා ඇඟ ඇතුලේ තියෙන වාතයට. ඊට පස්සේ කියනවා අන්ත්‍ර පටලයන්ගේ මධ්‍ය අභ්‍යන්තර සංඛ්‍යාත කෝෂ්ඨයේවත් ඇතුල් කුස මැද පෙදෙස ඇතුළු කරගෙන බඩේ මැද පිරිස කොටස ඇතුළු කරගෙන තියෙන වාතයක් ඒක කොට්ටාශය වාතය කියලා කියනවා. කොට්ටාශය වාතා කියලා. වායය. ඊට පස්සේ කියනවා නහරවැල් අනුසාරයෙන් මුළු සිරුරෙහිම සෑම පොඩි ලොකු අවයවයන් හා පැතිර යනවා. දැන් අතපය දිගාරනකොට අපිට මේ දැන් යම්කිසි වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවනේ. අන්න ඒ වායෝ ධාතුවට කියනවා අංගමංගසාරී වාතය කියලා. එතකොට අපි උද්දංගම වාතය කතා කරා. ඒ කියන්නේ ඉහළට එන වාතය අපි ඉක්කාව වමනය වගේ දේවල් වලින් ඒ අවස්ථාවලදී අර උඩට තෙරපගෙන එන වාතයට කිව්ව උද්දංගම වාතය කියලා. ඊට පස්සේ පහළට ශරීරයේ පහළ කොටසට මල මූත්‍ර ආදී පහ කරන්න ඇතම් කිසි තෙරපීමක් අවශ්‍ය නැහැ. අන්නේ තෙරපීම ගෙන දෙන වාතයට කිව්වා අදෝගම වාතය කියලා. ඊට පස්සේ කිව්වා මේ කුච්චිසය වාතය කියලා කියන්නේ මේ අවයව අතරෙහි පිහිටි වාතය කුච්චිසය වාතය. ඊට පස්සේ මේ කුසය මැද පෙදෙස ඇතුළු කරන කොටසට කිව්වා අපි කොට්ටාසය වාතය කියලා. ඊට පස්සේ අතපය දිගෑරෙනකොට ඇකිලෙනකොට නැගිටිනකොට යම් දෙයක් අපේ ඉරියව් මාරු කරනකොට ඉරියව් මාරු කරන්නත් යම් කිසි වායෝ ධාතුවේ උපකාරයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ සිතත් එක්කම ක්‍රියාත්මක වන වායෝ ධාතුවක්. ඒක ඒ වායෝ ධාතුවට අපි කියනවා අංගමංගානුසාරී වාතය කියලා. එහා මෙහා යන වාතය කියන අදහසින් අංගමංගානුසාරී වාතය කියලා කියනවා. ඊට පස්සේ කියනවා සංදීන්ගේ ඝටනයන් කතරකින් කපන්නවුන් මෙන් සත්ත්ක වාතය මේ අපේ හන්දි පත්වල ගැටීම් වෙනකොට ඒ කතරකින් කපනවා වගේ පැවතෙන වාතයට කියනවා සත්ත්ක වාතය. මේවා අපිට නිතරම ඇහෙන දේවල් නෙවෙයි. නමුත් මෙතන පොඩි විස්තරයක් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ කර කැත්තෙන් පලන්නාක් මෙන් ලය පලන්නා වූ කූරක වාතය. අපි අහලා තියෙනවා ලය පැලී මැරුණා කියලා අහලා තියෙනවානේ. ඒකත් මේ මෙතෙන්දි කියන්නේ මේ විශේෂයෙන්ම වායෝ ධාතුවේ ප්‍රබල වීමක් එක්ක තමයි එදේ සිද්ධ වෙන්නේ. හදේ මාංශය ඇතුළත හදවත ඇසුරින් මතුවෙන වායෝ ධාතුවක් හැටියට තමයි මෙතන සලකන්නේ. ඒක උප්පලක වාතය කියලා කියනවා. ඊළඟට ඇතුළට වදන නාසා වාතය නම් වූ ආස්වාස වාතය. ඒ කියන්නේ නහයෙන් ඇතුළට යන ආස්වාස වාතය. ඊළඟට පිටට නික්මෙන ප්‍රස්වාස වාතය. එතකොට මෙන්න මේ විදිහට වෙනස් වෙච්ච වායෝ කියන දේවල් වලින් තමයි මේ මනුස්ස ශරීරය නැත්නම් සත්ව ශරීරය හැම සතෙක්ගෙම නෙවෙයි. නමුත් පොදුවේ ගත්තාම මේ මනුස්ස ශරීරය ආදී වූ ශරීර වල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන්වෙන්ව අයත් වූ වායු ස්වභාවයට ගියා වූ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපය පිළිබඳව කර්මයෙන් හටගත් වායුවක් වේද. දැන් මේ කිව්ව වාතය ගත්තාම මෙතනදී කියනවා මේ තද බවට ගියා වූ වායු ස්වභාවයට ගියා වූ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායුවක් වේද. මොතමෝ අධ්‍යාත්මික වායෝ ධාතුවයි කියනු ලැබේ කියලා කියනවා. මේක මූලික වශයෙන්ම මේ කර්මයෙන් ඇතිවෙච්ච රූපයේහි අඩංගු වෙන වාතය ගැන තමයි බොහෝ දුරට මෙතන කතා කරන්නේ. හැබැයි අපි එහෙම කිව්වට අපි දැනගන්න ඕනේ ඒවා ආස්වාස ප්‍රස්වාස ආදියත් ඇතුළත්ව තමයි මෙතන කතා කරලා තියෙන්නේ. ඊළඟට බාහිර වායෝ ධාතුව කිව්වොත් යම් බාහිර වූ අනින්ද්‍රිය බද්ධ වූ බාහිර කියලා කියන්නේ බහැර තියෙන හුළඟ වෙන්න පුළුවන්. අපි බලමු මොනවද මේ කියන්නේ කියලා. වායු ස්වභාවයට ගියා වූ තද බවට පත් වූ බාහිර රූපේ. අයි මේ තද බවට පත් වූ කියලා කියන්නේ මෙතනදී මේ අපි දැන් ගත්තොත් අවකාශයේ තියෙනවට වඩා මේක නිකන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වායුවක් හැටියට තමයි මෙතන මේ වායෝ ධාතුව ගැන කතා කරලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම
හිස් අවකාශයක් ගත්තොත් නිශ්චල හිස් අවකාශයක් ගත්තොත් ඒ වගේ තැනකදී අපිට වායෝ ධාතු ප්‍රකටව පේන්නේ නැහැ. මොකද අපිට හමන සැලෙන ගතියක් පේන්නේ නැහැ. මෙතන විශේෂයෙන්ම මේ තද බවට පත් වූ කියලා කියන්නේ යම්කිසි අර ඒකේ තෙරපන ගතියක්, හමන ගතියක් වගේ දෙයක් මතු කරගන්න කියලා තමයි මට පෞද්ගලිකව හිතෙන්නේ. ඇයි මේ තද බවට පත් වූ කියලා කියන්නේ කියලා. දැන් කාට හරි එහෙම ඒ ගැනත් අදහසක් තියෙනවා නම් අපිට කියන්න අපි ඒ අදහස් බෙදා ගන්නත් එක්ක මෙතන මේ තද බවට පත් වූ කියනකොට ඒ වගේ අදහසක් එනවා කියලා තමයි හිතෙන්නේ. ඊළඟ බාහිර රූපයේ පිළිබඳ වූ කර්මයෙන් හට නොගත්තා වූ වායුවක් වේද. ඒතර කර්මයෙන් හටගත්ත වායුවකුත් නෙවෙයි. හැබැයි මෙතන මේ කර්මයෙන් හට නොගත්තා වූ කියන එක තරමක් දුරට හිතලා බලන්න ඕනේ කමක් තියෙනවා. හේතුව තමයි දැන් මේ අපි ගත්තාම මේ අතපය දිගාරනවා හකුලනවා කියනකොට එතන චිත්තකිරිය වායෝ ධාතුව කියලා තමයි අපි ඒ වායෝ ධාතුව හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ සිත නිසා මේ වායෝ ධාතුවේ එහා මෙහා වීමක් තියෙනවා. හැබැයි ඒ වායෝ ධාතුව මේක කියන විදිහට කර්මජ වායෝ ධාතුව තමයි සිතෙන් එහාට මෙහාට ගෙනියන්නේ කියන එකත් වගේ අදහසක් මෙතනදී දෙනවා. ඒකත් හොයලා බලන්න සුදුසු තැනක්. ඊළඟට මෙතෙන්දි කියන මොනවද මේ බාහිර වායෝ ධාතුව කියලා කියන්නේ? බාහිර වූ අනින්ද්‍රිය බද්ධ වූ. අනින්ද්‍රිය බද්ධ වූ කියන්නේ සත්ව సంతානයක නොපවතින. කර්මයෙන් හට නොගත් වායුවක් තියෙනවා නම් ඒක කොයි ආකාරයෙන්ද තියෙන්නේ? පුරත්තිමා වාතය. කියන්නේ පෙර දිගින් හමන වායු වාතය. පෙර දිග කියන්නේ නැගෙනහිරනේ. බටහිරින් හමන පශ්චිම වාතය. පුරත්තිමා වාතය, පශ්චිම වාතය. උතුරු දිගින් හමන උත්තර වාතය. උත්තරා වාතයෝ. ඊට පස්සේ දකුණු දිගින් හමන දක්ෂිනා වාතයෝ. දූවිලිත් එක්ක දූලි සහිත හේයින් රජ කියලා කියන්නේ මේ දුවිල්ලටනේ සරජ වාතයෝය. දූලි රහිත වූ පිරිසිදුයෙන් අරජ වාතයෝය. සීත ඍතු හේතුවෙන් හටගන්නා සිහිල් වලාවන් අතරෙහි වූ සීත වාතයෝය. ගර්ම ඍතු හේතුවෙන් හටගන්නා උෂ්ණ වලාවන් අතරෙහි වූ උෂ්ණ වාතයෝය. ඊට පස්සේ බලන්න මද වූ හෙවත් දුබල වූ තුනී වූ පරිත්තා වාතයෝය. බලවත් වූ හෙවත් ඉමහත් වූ අදිමත්තා වාතයෝය. කළු වලාවන් අතරේ හටගන්නා කාල කියන්නේ කළු කියන එක වුණේ කාල වාතයෝය. යොදුනකින් උඩ හමන්නා වූ වේරම්භ වාතයෝය. දැන් වේරම්භ වාතය කියලා කියන්නේ යොදුනක් ඉහළින් හමන සුළඟට තමයි වේරම්භ වාතය කියලා කියන්නේ. යටත් ඒ ඔක්කොම කර්මයට සම්බන්ධ නැති සත්ව సంతාන වලට සම්බන්ධ නැති අනින්ද්‍රිය බද්ධ වාත ගැනයි වායුව ගැනයි මෙතන කතා කරන්නේ. යටත් පිරිසෙන් මැස්සෙකුගේ නමුත් පියාපත් සැලීමෙන් හටගත්තා වූ පක්ඛ වාතයෝය. දැන් කුරුල්ලෙක් මැස්සෙක් නැත්නම් මැස්සෙක්ගේ පියාපත් ගහනකොටත් හැලෙනකොට ඇති වෙනවනේ යම්කිසි වාතයේ වෙනස් වීමක් නේද? සැලෙන බවක්. ඒවත් මේ බාහිර වාතයට තමයි අයිති වෙන්නේ වායුවට. ගුරුලන්ගේ පියාපත් ගැසීමෙන් හටගත්තා වූ සුපර්ණ වාතයෝය. ගුරුලු කියන්නේ කුරුල්ලෙක් නේද? ඒගොල්ලන්ගේ තටු ගැසීමෙන් හටගත්ත වාතය. ඊළඟ තල්ලතු ආදීන් නැංගා වූ තාලපන්න වාතයෝය. විජිනිපතකින් අර පවන් ගහන්නේ නේද? පවන් ගහන එකකින් හමන විදූපන වාතයෝය. යනාදී වාතයෝද යම් ඒ අන්‍ය වූ බාහිර වූ වායු වූ ස්වභාවයට ගියා වූ තද බවටපත් වූ බාහිර රූපේ පිළිබඳ කර්මයෙන් හට නොගත් යම් වායුවක් වේද මේ බාහිර වායෝ ධාතුව කියලා කියනවා. ඒ කියන්නේ වෙන අධ්‍යාත්මික సంతාන වලට අයිති නැති යම් වූ බාහිර දෙයක් තියෙනවා නම් අන්න ඒ අනින්ද්‍රිය විශේෂයෙන් අනින්ද්‍රිය බද්ධ ඒ වගේම පරසංතාන වලත් අපි ගන්න පුළුවන් ඒවා ඔක්කොම බාහිර වායෝ කියලා කියනවා. යම් අධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද යම් බාහිර වායෝ ධාතුවක් ඇද්ද ඒ දෙකම එක්කොට ගලපා කැටි කොට ගත්තේ මේ ඒකට වායෝ ධාතුව කියලා කියනවා. ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවක් තියෙනවා නම් ඒ දෙකම එක් කරලා කියනවා අපි වායෝ ධාතුව කියලා. ඒ මොකක් ගත්තත් ඒක වායෝ ධාතුව. එතකොට දැන් අපිට අදහසක් තියෙනවා මොකද්ද මේ වායෝ ධාතුව කියලා කියන්නේ කියලා. එතකොට අපි බැලුවොත් එහෙම කොහොමද මේක මානසිකාරය කරන්නේ? ධාතු මානසිකාරය කියලා කියන්නේම වායෝ ධාතුව හැටියට හඳුනගෙන ඒකේ තියෙන අනාත්ම ස්වභාවය බැලීම තමයි මේ ධාතු මානසිකාරයෙන් මූලිකවම කරන්නේ. දැන්
අනිත්‍ය බලන එකවත් දුක බලන එකවත් නෙවෙයි මූලික වශයෙන්ම මේ ධාතු මනසිකාරයෙන් කරන්නේ අනාත්ම ගතිය මතු කරගන්න එකයි කරන්නේ. එතකොට හැබැයි ඒක අනිත්‍ය දුක නැහැ කියනවා නෙවෙයි. නමුත් ඒකේ අනාත්ම ගතියම මතු කරගන්න තමයි උත්සාහයක් ගන්න. මේ ශාසනයේ සසර බිය දකින පුද්ගලයා උද්දංගම අදෝගම ආදී තියෙන ඒ වෙනස් කිව්ව අපි දිනන කොට්ටාස වාතය ආස්වාස ප්‍රස්වාස ආදී ඒ වාත සියල්ල මාර්ගේන හරි හොඳින් දැනගන්නවා මේ අහවල් දේ කියලා හොඳටම දැනගන්නවා දැනගෙන කොහොමද උඩට නැග්ග වාතය මේ සිරුරෙහි අදෝගම කියන වාතයන් කෙරෙන් වෙන් වෙච්ච දැන් අපිට උද්දංගම වාතය ගත්තොත් අදෝගම වාතය කුක්කු කොට්ටාසේ වාසය කුච්චිසේ වාතය ඒ වගේ අංගමංගසාරී වාතය වගේ වෙනස් ඒ වගේ වෙන් වී අසම්මිශ්‍ර කොටසක් කියලා දැනගන්නවා ඒ කොටසෙත් චේතනාවක් නැහැ චේතනා රහිතයි කුසලයකුත් නෙවෙයි අකුසලයකුත් නෙවෙයි අව්‍යාකෘතයි ආත්ම ගතියෙන් ශුන්‍යයි ඒක නිසා නිස්සත්තයි නිස්සත්ව කියලා ගන්නවා. මේ දැන් සත්‍ය సంతානයේ තියෙන වායෝ ධාතුවක් ගැන තමයි කතා කරන්නේ. ඒකත් පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕනේ. මේ සත්ව సంతානයට අයත් කියලා ගන්න අජ්ජත්තික කියලා ගන්නකොටම සත්ව సంతානයට අයත් කියලා තමයි ගන්නෙ. හැබැයි අරගෙන අපි අන්තිමට බලනකොට මේක කොයි වගේ වාතයක්ද ඒක නිස්සත්තයි කියලා අපිට තේරෙනවා. අපි මුලින් ගන්නකොට ගන්න මේ තමන්ගේ කියන කොටස තමයි අරන් ගන්න මේ සත්‍යයන්ට අයිති කොටසක් වගේ අරන් තමයි මේක බලන්න ගන්න. හැබැයි මේ බලනකොට තේරෙනවා මේ වගේ අමිශ්‍ර ගතිය අසම්මිශ්‍ර ගතිය පේනවා. ඒ වගේ මේ වායෝ ධාතුවේ කිසිම චේතනාවක් නැති බව පේනවා. ඒතර මේක කුසල් අකුසල් නෙවෙයි මේක රූප කොටසක්මයි අව්‍යාකෘතයි කියලා පේනවා. ඒ බලනකොට අපිට තේරෙනවා මේක ආත්ම ගතියෙන් ශුන්‍යයි. මේක අර හේතුඵලය වලින් හැදෙන දෙයක්. මේ හේතුන් එකතු වෙලා හැදෙන්නේ. මේ කයක් ලැබීම නිසා මේ එක එක අපි දන්නවනේ කයක් ලැබීමට හේතු වෙච්ච පෙර කර්මයෙන් අවිද්‍යාවෙන් ඒ සියල්ලෙන්ම හැදිච්ච ඇඟ තියෙන විට මෙන්න මේ වායෝ කොටස් ඇති වෙනවා මිසක් මේකේ සත්පුද්ගල ස්වභාවයක් නැහැ කියන එක තේරුම් ගන්නවා. එතකොට මෙතනදී පේනවා අවිනිබ්බෝග රූපයන්ගේ ස්තම්භන ස්වභාවයක් වන්නේ කියලා. කියන්නේ අවිනිබ්බෝග රූපයන්ගේ පිහිටීමක් තමයි මේ වායෝ ධාතුව කියලා කියන්නේ. අපි වායෝ ධාතුව කියලා කිව්වට එතන පඨවි නෑ නෙවෙයි. නමුත් එතන වායෝ ලක්ෂණම ප්‍රකට කරගෙන තියෙන්නේ. දැන් අපි හුළඟ හමනකොට පඨවිත් තියෙනවා එතන. ආපෝත් තියෙනවා. තේජෝත් තියෙනවා. නමුත් එතන ප්‍රකටව දැනෙන්නේ වායෝ ධාතුව. ඒ තෙරපන ගතිය, හමන ගතිය ඒ වායෝ ධාතුවේ තියෙන විශේෂ ලක්ෂණය තමයි උරුප්පල අපි කියන්නේ ඒකට වායෝ ධාතුව කියලා. අනිත්‍යව නැතුව නෙවෙයි. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නවා. මේ අර ස්තම්භණය කියලා කියන්නේ ඒකේ සහයෝගය දක්වන අවිනිබ්බෝග වලින් හටගත්ත ස්වභාවයක් කියලා අපි දැනගන්නවා. එහෙයින් වායෝ ධාතුව කියලා අපි දැනගන්නවා උද්දංගම වාතය. ඊට පස්සේ අදෝගම වාතය ගැන හිතුවත් අපිට මේ ආකාරයෙන්ම හිතන්න පුළුවන් ඒක කොයි විදිහටද තේරුම් ගන්න කියලා. ඒ වගේ හැම ධාතු කොටසක්ම ඒ කියන්නේ අපිට ආස්වාස ප්‍රස්වාස ඇතුළු සියලුම මේ ඇඟේ ශරීරයේ තියෙන වායෝ ධාතුව ගත්තාම මේක මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්නවා. අපි ඇත්තටම ධාතු මනසිකාරය කරනකොට බාහිර දේවල් මනසිකාරය කරන්න යාමට වඩා විශේෂයෙන් අධ්‍යාත්මික වෙච්ච මේ ශරීරයත් එක්ක සත්ත්ව సంతානයේ තමන්ගේ సంతානයේ පවතින දේවල් තමයි බොහෝ විට අපි මනසිකාරය කරන්න ගන්න. එතකොට ඉතින් එතකොට දැනගන්න පුළුවන් තමන්ගේ මෙහෙමනම් අනුන්ගේවත් එහෙමයි. එතකොට බාහිර දේවල් ගැන ආපහු අමුතුවෙන් හිතන්න ඕනේ. ඒව කොහොමත් සත්‍ය ගතියක් නෑ. ඒවා නිස්සත්තයි අනාත්මයි කියන එක. එතකොට අපිට දැනගන්න පුළුවන්. අනාත්මයි කියලා හොයාගන්න අමාරුම තම సంతානයේ ඇසුරු කරන දේවල් තමයි අනාත්මයි කියලා හොයාගන්න අමාරු. අනාත්මයි කියලා තේරුම් ගන්න අමාරු. මොකද අපි හිතනවා අංගමංගානුසාරී වාතය කියන එකම අපේ කැමැත්ත පරිදි තියෙන එකක් කියලා. අපිට අත උස්සන්න ඕන නම් අත උස්සනවා. අත හකුලන්න ඕන නම් අත හකුලනවා. එතකොට හිතනවා මේ එහෙමනම් ඒ වායෝ අපිට ඕනේ හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම නෙවෙයි.
ඒ සිත උපදින නිසා ඒ සිතට අනුව ඇතිවන වායු ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිත ඇති වෙන්නේ තමන්ට ඕනවට නෙවෙයි ඒවට අදාළ හේතුප්‍රත්‍ය යෙදුනහම ඒ චේතනා පහළ වීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. චේතනාව නිසා ඒ දේ කරනවා මිසක් මම ඒ දේ කරනවා නෙවෙයි. අන්න ඒ විදිහට මේක ගැඹුරින් අපිට හිතා ගන්න වෙන තැනක්. නැත්තම් අපිට ওই අනාත්ම කියන එක මතු කරගන්න අපහසුතාවයක් තියෙනවා. මේ පිළිබඳව මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? වායෝ ධාතුව මානසිකාරය කරන හැටි ගැන හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන්? මම කැමති තේරුණාද නැත්නම් කොයි විදිහටද තව එකතු කරන්න තියනවද කරුණු? ඔබතුමා කියපු විදිහට තේරෙනවා ජයන්ත මහත්තයා වායු ධාතුව බෙදලා වෙනස් විදිහට මෙනෙහි කරන විදිහ එහෙම තේරුණා. ඔව් නේද? හොඳයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ජයන්ත මහත්මයා අද තද ගතිය කිව්වම ටොරනාඩෝ එහෙම හයියෙන් එනවනේ ඒවා මේ උස්සන් යනවනේ ඒක වෙන්න බැරිද? මොකද්ද බාහිරද? ආයහන ආයහන්නේ ප්‍රශ්නේ? ඇහෙනවද? ඔව් ටොර්නේඩෝස් කියන්නේ දැහුවේ? ඔව් ජයන්ත මහත්මයා. ඔව් ආපහු අහන්න. මොකක්ද ඒ ගැන කිව්වේ? ඒ වගේ තද ගතියක් තියෙනවා කිව්වහම ඒකට වායෝ තද කියලා එහෙම. ඔව් ඇත්තටම ඒකේ තියෙන තදභාවය තමයි කියන්නේ ඒකේ සැඩ පරුෂ බව නැත්නම් ඒකේ තියෙන වේගය අපි මුලින්ම කිව්වේ අර වේගවත් ගතිය කියලා. ඒ වේගවත් ගතිය කියලා කිව්වෙහෙම අන්න ඒ ස්වરૂපයට. දැන් අපි එතනට ගියොත් එහෙම අපි මුලින්ම කිව්වා එතන මේ පොතේ සඳහන් වුණා වායෝ ධාතුව කියනකොටම මේ බලන්න වේගවත් ගති වශයෙන් මේ වේගවත් ගති වශයෙන් නොහොත් සමුදීර්ණ වශයෙන් කියලා. ඉතින් ඒකෙන් තමයි මේක ප්‍රකට වෙලාම පේන්නේ වායෝ ධාතුව. එහෙම ඒක හොඳටම දැනෙන්නේ අන්න ඒ විදිහට. නමුත් අපි දැන් ගත්තොත් එහෙම දැන් සමහර දැන්වල කියන්නේ යම් කිසි දෙයක් එබෙනවා නම් ඒ වගේ තැන්වලත් වායෝ ධාතුව තමයි ගොඩක් තියෙන්නේ. ඒ වායෝ ධාතුව නිසා තමයි ඒව එබෙන්නේ. ඒ වගේ දේවල් වෙන්නේ තේ තෙරපෙන ගතිය ඇති වෙන්නේ වායෝ ධාතුව අනුසාරයෙන්. හොඳයි. අපි බලමු ඊළඟ කොටසත් එහෙනම්. ජයන්ත මහත්තයා අර රතන සූත්‍රයේ තියෙනවනේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේහි අසම්පකම්පියෝ කියලා. එතකොට අර චතුබ්බි වාතේහි කියනකොට මේ වාත කොටස් මේවා වෙන්නේ නැති මේ චතුබ්බි වාතය ආදී විදිහට මේ තියෙන වාත කොටස් බාහිර වාතය ගැන වෙන්නේ නැති කියන්නේ. ඔව් එතන කිව්වේ කොහොමද කිව්වේ? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේහි නේද? චතුබ්බි වාතය කියලා කිව්වේ අර සතර දිගින් එන සුළඟ. එතකොට මෙතන තියෙන්නේ මෙතන තියෙනවා මොනවද තියෙන්නේ? උත්තර දක්ෂිණ අපි කිව්වේ බටහිරින් මේ තියෙන්නේ පුරත්තිමා වායෝ නේ? ඒ කියන්නේ නැගෙනහිර දිගින් එන වායය. ඊට පස්සේ පච්චිමා පසු මේ බටහිරින් එන වායුව. උතුරු දිගින් එන වායුව, දකුණු දිගින් එන වායුව කියන ඒ හතර තමයි එතනදී මම හිතන්නේ කියලා තියෙන්නේ. හතර දිගින් එන සුළඟින් සෙලවෙන්නේ නැහැ. ওই පැත්තකින් සුළං හැවුවා නේද? ඒක හොඳ තැනක් ඇත්තටම මේ මතකයට ගන්න. එතන වායු ධාතුව ගැනම තමයි කතා කරන්නේ. ඒකෙන් හෙලවෙන්නේ නැහැ කියලානේ. මොකද්ද? ඒ වගේ එහෙමවත් සෙලවෙන්නේ නැහැ කියලානේ සෝවාන් මාර්ගයටපත් වුණු කෙනෙක්ගේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ච පස්සති. අන්තිම පදේ කියන්නේ යෝ අරිය සත්‍යානි අවිච්ච පස්සති. අන්න හරි. එතකොට ආර්ය සත්‍යයන් පිළිබඳව මොකක්ද එතන කියන්නේ? ආර්ය භාවයට පැමිණි කෙනෙක් සතර දිගින් එන සුළඟටවත් සෙලවෙන්නේ නැහැ කියලා කියන්නේ. අන්න හරි. අර ශ්‍රද්ධාදී ගුණයන්ගේ ඔව් සෙලවෙන්නේ සතර දිගින් එන සුළඟට සෙලවෙන්නේ නැහැ කියන එක තමයි එතන කියන්නේ. හොඳයි. අපි දැන් වායෝ ධාතුව ඉවර කරලා ඊළඟට අපි යනවා ආකාශ ධාතුව ගැන කතා කරන්න.
මේ ආකාශ ධාතුව කියනකොට මෙතනදි කියනවා මේ අපපටිඝට්ඨනාර්ථයෙන් අපපටිඝට්ඨනාර්ථයෙන් ඒ කියන්නේ ගැටෙන්නේ නැති අපපටිගයි ගැටීමක් නැහැ පැකිලීමක් නැති අපි ඔය අජටාකාශය කියන ජට කියලා කියන්නේ ගැටේනේ අජට කියලා කියන්නේ ගැට ගැහෙන්නේ නැහැ කියන්නේ අන්න ඒ වගේ එතකොට මෙතන මේ පැකිලීමක් නැති හේයින් විලේඛනය නොකරනු ලැබෙනුයි නොලිය හැක්කේනොයි ආකාශයද විලේඛනය කියලා කියන්නේ යමක් ලියනවා නම් අපි කියනවා විලේඛනය කරනවා කියලා නැත්නම් ඉරියන් දිනවා නම් දැන් මොනවා හරි සටහනක් කරනවා නම් ඒවට අපි කියන්නේ ආකාශයේ ඉරියන් දින්න බෑනේ අන්න විලේඛනය නොකරනු ලැබේ කියන්නේ ඒකයි ඒ කියන්නේ ලියන්න බෑ අහසේ ලියන්න බෑ අන්න ඒක නිසාත් ආකාශය කියලා කියනවා ඒකත් තමයි ගැටෙන්නේ නැති පැකිලීමක් නැහැ කියන අර්ථයෙන් ආකාශය කියලා කියනවා ඒ වගේම යමක් ලියන්න බැරි අර්ථයෙන් ලියන්න නම් පුවරුවක් පොතක් ඒ වගේ තැනක් එපා ලියන්න අහසේ ලිව්වට පේන්නේ නැහනේ ඉතින් ඒ නිසාත් ආකාශය කියලා කියනවා මේ ආකාශ ධාතුව අධ්‍යාත්මික බාහිර කියලා නැවතත් කොටස් දෙකකට බෙදනවා මේ මානසිකාර කරන්නමයි මේක කොටස් දෙකකට බෙදන්නේ එතකොට මේ ඉන්ද්‍රිය බද්ධ ආකාශ ධාතුව කියලා එක කොටසක් ගන්නවා අනින්ද්‍රිය බද්ධ ආකාශ ධාතුව කියලා තව කොටසක් ගන්නවා එතකොට අධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කියන්නේ යම්කිසි පුද්ගලයන්ට අයිතිව නැත්නම් යම් సంతානයක වෙන්වෙන්ව අයත්තු ආකාශ වෙච්ච විලේඛනය නොකළ හැකි බවට ගිය බැවින් ආකාශගත වූ මේක හිස් ලියන්න බැරි හින්දා අනින්න බැරි හින්දා හරි ආකාශය කියලා කියන හිස්ව අවහිර නොවන බැවින් අග වූ අවහිර වෙච්ච නැති නිකන් සිදුරු වගේ නොගැටෙන බවට ගිය බැවින් අගගත නම් වූ සිදුරු බැවින් විවර වූ චිත්‍ර භාවයට ගිය බැවින් විවරගත නම් වූ චිත්‍ර කියලා කියන්නේ සිදුරු කියන එකනේ ගිය බැවින් විවරගත නම් වූ මස්ලේ වලින් නොගැටුණා වේ ඔය කියන ද අධ්‍යාත්මික අවකාශ ධාතුව කියන තැන මස්ලේ වැනි දේවල් නැති තැන් ගැන කතා කරන්නේ හරි අධ්‍යාත්මිකව කර්මයෙන් උපන් ආකාශ ධාතුව ඒ කියන්නේ මොනවද කන් සිදුර නාස් සිදුර මුඛයෙහි දොරටුව යමකින් කන දේද බොන දේද කඩා කන දේද රස බලන දේද පිහිටා සිටීද යම් විවරේ මෙතන චීවරයකින් නෙමෙයි විවරයකින් කන දේද බොන දේද කඩා කන දේද රස බලන දේද පැසවීමට කසල බවට පැමිණියේව අදෝ භාගයේ නික්මේද ඒ කියන්නේ දැන් අපි බඩට කෑම යන්නේ කොහොමද කටේ සිදුරක් තියෙන්න ඕන ඉස්සෙල්ලාම කෑම ටික කටට දාගන්න නම් කටේ සිදුරක් තියෙන්න ඕන ඒ වගේම ඒ හපල ගිලිනකොට ඒක හිඩසක් ඇතුලෙන් ආමාශයට යන්න ඕනේ ඊට පස්සේ ආමාශයට ගිය ඒ කෑම ටික දිරවලා අදෝ මාර්ගයෙන් පිට වෙන්න නම් එතනත් බටයක් වගේ හිස් බවක් තියෙන්න ඕනේ ඒක ඇතුලෙන් යන්න ඉතින් ඒ විවර ගැන තමයි එහෙම නැත්නම් ඒ සිදුරු ඒ ඉඩකඩ ගැන තමයි මේ ශරීරයේ ඇතුලේ තියෙන ඉඩකඩ ගැන තමයි මේ කියන්නේ. කොයි විදිහටද ඒක වෙන්නේ කියලා විවර ගැන. එතකොට ඒවා තමයි මේ අධ්‍යාත්මික වෙච්ච පුද්ගලයන්ට වෙන් අයත් වූ ආකාශ වෙච්ච ආකාශගත කියලා සලකන අග වෙච්ච අගගත කියලා සලකන විවර වූ කියන්නේ සිදුරු සහිත වූ විවරගත වූ මස්ලේ වලින් අසම්පූර්ණ වූ දැන් අපි මත්තොත් මේ බඩ වැල ගත්තොත් බඩ වැලේ මැද තියෙන සිදුරක් වටේ තියෙනවා මස් තියෙනවා වෙනත් ලේ තියෙනවා ඒවා තියෙනවා නමුත් අර මැද සිදුර ගත්තාම දැන් කට උනත් එහෙමනේ කට ඇරියාම හකු වල දිවේ ඒ සියල්ලම මස්ලේ තියෙනවා නමුත් අර ඇතුලේ අවකාශයේ මස්ලේ වලින් හැදිච්ච ගතියක් නැහැ සිදුරක් තියෙන්නේ එතකොට ඒ උපන් ආකාශයක් තියෙනවාද මේ තමයි අධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කියන්නේ ඊළඟට බාහිර ආකාශ ධාතුව කියලා කියන්නේ මොකද යම් බාහිර වූ ආකාශගත වූ අග වූ අගගත වූ විවරගත වූ සතර මහා භූතයන් විසින් ස්පර්ශ නොවූ බාහිර වූ කර්මයෙන් නූපන් බිතු සිදුරු බිත්ති වල තියෙන සිදුරු කවුළු සිදුරු කවුද ජනෙල් වලින් ජනෙල් ඇරියාම මෙතන ඉඩක් තියෙනවානේ ඒ සිදුරු
යනාදී වූ යම් ආකාශ කුහරයක් තියෙනවා නම් යම් ආකාශයක් පරිකර්ම කරන්නාට චතුෂ්ක පංචම ධානය උපදිද්ද. දැන් මේ අර ආකාශය පරිකර්ම කරන එක්කනාට මෙතනදී කියන්නේ මේ ආකාසානං ඡායතනේ සඳහා පරිකර්ම කරන කෙනෙක් ගැන. හරි? ආකාශය අනන්තයි කියලා මේ පරිකර්ම කරනවනේ එක්කන. ඒ වගේ ගන්නකොටත් ඒ ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුව තමයි මේ ආකාශ කුහරය කියන බාහිර ආකාශ ධාතුව කියලා අපි සලකන්නේ ඔන්න ඔය කොටස් ටිකට. ඒ කියන්නේ අනින්ද්‍රිය බද්ධ වෙච්ච බාහිර තියෙනවා. තමන්ගෙන් බාහිර. මෙතන විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය බද්ධ කියනකොට තමන්වමයි ගන්නෙ. අනින්ද්‍රිය බද්ධ කියවම තමන්ගෙන් බාහිර කිසිම සත්ව సంతානයකට අයිති නැති කොටස් ටික තමයි ගන්න. එහෙමයි මෙතනදී සලකලා තියෙන්නේ. හොඳයි. ඒ ටික තමයි මේ බාහිර ආකාශ ධාතුව කියලා කියන්නේ. එතකොට කියන යම් කිසි අධ්‍යාත්මික ආකාශ ධාතුවක් තියෙනවද යම් කිසි බාහිර ආකාශ ධාතුවක් තියෙනවද මේ දෙකම එක් කරලා කියනවා කියලා ආකාශ ධාතුව කියලා. හොඳයි. ඊළඟට අපිට එනවා විඥාන ධාතුව. අපි කතා කරා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. දැන් 6 වෙනි එක තමයි. පළවෙනි ගොඩවල් 6 අවසාන කොටස තමයි විඥාන ධාතුව. මේක අපි සාමාන්‍යයෙන් ගොඩක් විස්තර දැනටමත් දන්නවා. විඥාන ධාතුව කියන එක බෙදනවා මූලික වශයෙන්ම සූත්‍ර අනුව ගත්තාම කොටස් 6කට බෙදනවා. ඒ තමයි චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ විඥාන ධාතු කියලා. විඥාන 6 විදිහකට මූලික වශයෙන්ම සූත්‍ර පිටකයේදී බෙදලා දක්වලා තියෙනවා. එතකොට අපි බලුවොත් එහෙම මේ චක්කු විඥාන ධාතුව කියලා කියන්නේ මොකද්ද? චක්කු විඥාන සංඛ්‍යාත වූ ධාතු තෙම තමයි චක්කු විඥාන ධාතු කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා චක්කු විඥානය කියලා සිත් කීයක් අපිට ලැබෙනවද? චක්කු විඥාන කීයක් ලැබෙනවද? දෙකයි. දෙකක් ලැබෙනවා. එකක් අකුසල විපාක චක්කු විඥානේ, අනිත් එක කුසල විපාක චක්කු විඥානේ. විපාක සිත් දෙකක් නේ. එතකොට අන්න ඒ සිත් දෙකටම අපි කියනවා චක්කු විඥාන ධාතු කියලා. සෝත විඥාන සංඛ්‍යාත ධාතු තෙම සෝත විඥාන ධාතු කියලා. එහෙනම් එතනක් තියෙනවා සිත් දෙකක්. අකුසල විපාක සෝත විඥාන ධාතුව, කුසල විපාක සෝත විඥාන ධාතුව. මේ සිත් දෙකම ඒ වගේම ඉස්සල්ලා කිව්ව චක්කු විඥාන සිත් දෙකත් මොන සිත් ගොඩේද තියෙන්නේ? සිත් 89න් ගත්තාම මොන සිත් ගොඩේද ওই සිත් ටික තියෙන්නේ? අහේතුක සිත්. අහේතුක සිත් ගොඩේ. ඇයි අපි ඒකට අහේතුක කියලා කියන්නේ? හේතු ධර්ම කිසිවක් නොයෙදෙන නිසා. හේතු ධර්ම කිසිවක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ නැති හින්දා නේද? සර්වචිත්ත සාධාරණ චෛතසික 7 විතරක් තමයි එතන යෙදෙන්නේ. ඒකින්ද අපි ඒකට අහේතුකයි කියලා කියනවා. එතකොට මේ ගාන විඥාන සංඛ්‍යාත වූ ධාතු වලට කියනවා ගාන විඥාන ධාතු කියලා. එතකොට එතනත් අකුසල විපාක ගාන විඥාන ධාතුව, අකුසල විපාක ගාන විඥාන සිතත්, කුසල විපාක ගාන විඥාන සිතත් කියන එක ගන්නවා ගාන විඥාන ධාතුව හැටියට. જીවහා විඥාන සංඛ්‍යාත වූ ධාතුතම කියන කොටත් එතනදී ගන්නේ අකුසල විපාක જીවහා විඥාන සිතයි, කුසල විපාක જીවහා විඥාන සිතයි. ඊළඟට කාය විඥාන ධාතු කියන කොටත් අපි ගන්නෙ ඒ අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥාන සිතයි, කුසල විපාක සුඛ සහගත කාය විඥාන සිතයි. අන්න ඒ දෙකටම තමයි, ඒ දෙකෙන් එකක් තිබුණත් අපි කියනවා එතන කාය විඥාන ධාතුව තියෙනවා කියලා. ඒක මතක තියාගන්න ඕනේ. ඒ දෙකෙන් ඕනම එකකට අපිට කාය විඥාන ධාතුව කියලා කියන්න පුළුවන්. මේ අපි කතා කරපු ඒ සිත් දෙක කතා කරාට ඒ එක සිතක් ගත්තත් ඒ විඥාන ධාතු ගොඩටම යනවා. ඒකේ තියෙන ධාතු ස්වභාවයක්මයි. ඊට පස්සේ මේ මනෝ විඥාන සංඛ්‍යාත වූ ධාතුම කියනකොට මෙතනදී සියලුම සිත් ටික මනෝ විඥාන ධාතු හැටියට මේකෙදි සලකනවා. මනෝ විඥාන සංඛ්‍යාත වූ ධාතු ටික මනෝ විඥාන කියලා කියනවා. හැබැයි මේක
අභිධර්මානුකූල වෙනකොට ඊට වඩා වෙනස් බව අපි දන්නවා. සප්ත විඥාන ධාතුවක් හැටියට මේ 6 බෙදනවායි කියලා නේද? ඒකත් පොඩ්ඩක් අපි මතක තියාගමු. එතකොට මෙතන කියනවා මේ ෂඩ් ධාතුන් පිරිසිඳ දත් කල්හි අටලොස් ධාතුහු පිරිසිඳ දත්තාහුම වෙත් කියලා කියනවා. මෙන්න මේ ධාතු 6 පිරිසිඳ දැනගත්තාම අටලොස් ධාතුවම දැනගත්තා කියලා කියනවා. ඒ කොහොමද දැන් බලන්න. පඨවි තේජෝ වායෝ ධාතුන් ගැනීමෙන් පොට්ටබ්බ ධාතුව දන්නවා. අපි දැන් පඨවි කියන එක වෙනම ඉගෙන ගත්තානේ. තේජෝ කියන එකත් ඉගෙන ගත්තා, වායෝ කියන එකත් ඉගෙන ගත්තා. එහෙමනම් ඒ තුන ගත්තාම පොට්ටබ්බ ධාතුව කියන ගැනත් අපි දන්නවා. ආපෝ ධාතු, ආකාශ ධාතු ගත්තාම අපි ධම්ම ධාතු කියන එකත් දැනගන්නවා. ආපෝ ධාතුවට අයිති වෙන්නේ ධම්ම ධාතුවට, ආකාශ ධාතුව අයිති වෙන්නේ ධම්ම ධාතුවට. එහෙනම් ඒකත් අපි ආවරණය කරනවා. ආපෝ ධාතුවයි ආකාශ ධාතුවයි කියනකොට ධම්ම ධාතුවේ යම් කොටසක් එතනට අයිති වෙනවා. විඥාන ධාතුව කෙනෙක් ගත්තාම ඒ විඥාන ධාතුවගේ ඉදිරියේ පංචද්වාරාවර්ජන චිත්තයාගේ පැවැත්මද, සම්තිරණ චිත්තයාගේ ඉදිරියේ සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්මද කියන හින්දා පුරේචාරිකා. පුරේචාරිකා කියන්නේ මේ කලින් පුරේ කියලා කියන කලින් කියන එකනේ. දැන් මෙතනදී කියනවා විඥාන ධාතුවට කලින් තමයි ඇත්තටම මේ මෙතනදී මේ විඥාන ධාතු මනෝ විඥාන ධාතුව කියනකොට ඇත්ත වශයෙන්ම අභිධර්මානුකූලව අපිට එකතු කරන්න බෑ මේ සිත් 89 නේ. දැන් මෙතනත් සිත් 10ක් කිව්වනේ නේද? මෙතනත් සිත් 10ක් කිව්වා. ඊට අමතරව අපි අර මනෝ ධාතු කියන ටික ඇරලා තමයි මෙතන මේ මනෝ විඥාන ධාතු කියලා ගන්න වෙන්නේ. හැබැයි සූත්‍ර පිටකේ සූත්‍ර දේශනාවලදී කතා කරනකොට ඒ බෙදීම කරන්නේ නැහැ. මනෝ විඥාන ධාතු කියලා පොදුවේ ගන්නවා. නමුත් මේක ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට තේරෙනවා මේ චක්කුසෝත ගාහන ජීවහා කාය කියන විඥාන වලට අමතරව තව තියෙනවා මනෝ ධාතු කියලා කොටසක්. ඒ තමයි සම්පටිච්ඡන සිත් 2යි පංචද්වාරාවචන සිතයි. ඒ මනෝ ධාතුව. එතකොට ඉතිරි සිත් 70 කීයද? 13ක් ගියාම 76 නේ. ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතු හැටියට නම් කරනවා. මෙතන මනෝ විඥාන ධාතු කියලා කිව්වහම සිත් 89ම නෙවෙයි, සිත් 89න් මේ 10 අඩු කරනවා. එතකොට 79යි. 79න් අර මනෝ ධාතු කියන තුන අඩු කරාම 76ක් මනෝ විඥාන ධාතු කියලා ලැබෙනවා. එතකොට මෙතන විඥාන ධාතුවගේ ගැනීමෙන් මේ විඥාන ධාතුවගේ ඉදිරියේහි විඥාන ධාතුවට කලින්, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඉදිරියේහි පංචද්වාරාවජන චිත්තයාගේ පැවැත්ම. දැන් විඥාන ධාතුවට එන්න කලින් මේ පංචද්වාරාවචනේ පහළ වෙලා තමයි සම්තිරණ සිත් වලට කලින් පහළ වෙනවා පංචද්වාරාව. සම්තිරණ සිත් කියලා කියන්නේ මනෝ විඥාන ධාතුව. ඊට දෙයක්. ඊට කලින් පහළ වෙනවා පංචද්වාරාවර්ජන සිත. පංචද්වාරාවර්ජන සිත ඊළඟට චක්කු විඥාන, ඊට පස්සේ සම්පටිච්ඡන සිත, ඊළඟට තමයි සම්තිරණ සිත. ඒ කියන්නේ පංචද්වාර ආවර්ජන සිත කියන එක මනෝ ධාතුවක් නේ. ඒක පහළ වෙන්නේ සම්තිරණ සිතට සිත් කීපයකට කලින්. අන්න ඒ පැවැත්මත් වන නිසා කියනවා පුරේචාරිකා කියලා. පංචද්වාර චිත්තයාගේ විඥාන ධාතුවගේ ඉදිරියේහි පංචද්වාරාවචන චිත්තයාගේ පැවැත්මද, සම්තිරණ චිත්තයාගේ ඉදිරියේහි සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්මද වෙන හේන් පුරේචාරිකා වශයෙන්ද භවංග උපච්ඡේදයාගේ පරභාගයේහි පංචද්වාරාවචන චිත්තයාගේ පැවැත්මද විපංච විඥානයන්ගේ පරභාවයේ සම්පටිච්ඡන යුග්මයේ පැවැත්මද වෙනෙහිම් පච්චාචාරිකා වශයෙන්ද මනෝ ධාතුතමෝ ගන්නා ලද්දීම වේ. එතකොට මේ මනෝ ධාතුව කියන එක අරන් තියෙනවා. කොයි විදිහටද අරන් තියන්නේ? මේ එකක් පුරේචාරිකා කියලා. පුරේචාරිකා කියලා ගත්තේ කලින් ඇති වෙන නිසා. දැන් පංචද්වාරාවර්ජන සිත පවතින්නේ විඥාන ධාතුවට ඉදිරියෙන් කියනවා. හරි?
ඒ වගේම මේ සම්තිර්ණ සිත්තේ ඉදිරියේ සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්මක් සිද්ධ වෙනවා. දැන් බලන්න චක්කු විඥාණයට කලින් පංචද්වාරාවචනය පහළ වෙනවා. ඒ වගේම සම්තිර්ණ සිතට කලින් සම්පටිච්ඡන සිත පහළ වෙනවා. යුග්මයා කියලා කියන්නේ අකුසල විපාක සම්පටිච්ඡන හරි කුසල විපාක සම්පටිච්ඡන හරි. ඒක නිසා මේ මනෝ ධාතුව කියන එක මෙතෙන්දී පුරේචාරික වශයෙන් හඳුර ගන්න. ඒ කියන්නේ අනිත් එකට කලින් ඇති වෙන්නේ. දැන් පංචද්වාරයේ ඇති වෙන්නේ විඥානයේ චක්කු විඥානයට කලින්. සම්පටිච්ඡන සිත් ඇති වෙන්නේ සම්තිර්ණ සිතට කලින්. ඒකින්ද මේ පංචද්වාරාවර්ජනය සම්පටිච්ඡන සිත පුරේචාරිකා කියලා හඳුන්වනවා. ඊළඟට භවංග උපච්ඡේදයාගේ පරභාගයේ දැන් භවංග උපච්ඡේදය ගත්තාම ඊට පස්සේ තමයි පංචද්වාරාවර්ජන සිත පහළ වෙන්නේ. භවංග අපි ගත්තොත් අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ඊළඟට පංචද්වාරාවර්ජන. එතකොට පංචද්වාරාවර්ජනේ පහළ වුණේ මේ භවංග උපච්ඡේද කියන ඒ භවංග සිතට පස්සේ. ඒ වගේම ද්විපංච විඥානයන්ගේ පරභාගයේ සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්ම. දැන් ද්විපංච විඥානයන්ගෙන් පස්සේ තමයි සම්පටිච්ඡන ඇති වෙන්නේ. ඒකින්ද කියනවා මේ මනෝ ධාතුවේ ඒ කොටස් වලට ඒ පංචද්වාරාවර්ජන සම්පටිච්ඡන කියන ඒ සිත් කොටසට කියනවා පච්චාචාරිකා කියලා. කොටසකට ඉදිරියෙන් පහළ වෙනවා කොටසකට පසුව පහළ වෙනවා. මේකේ තේරුම තමයි එක චිත්ත වීතියක් ගත්තාම මේ මනෝ ධාතුව කියන ඒවා චක්කු විඥාණයට මේ විඥාන ධාතුවට කලිමුත් පහළ වෙනවා. ඒ වගේම පසුවත් පහළ වෙනවා. ඇතැම් විඥාන වලට පසුවත් පහළ වෙනවා. ඒ අනුව කියනවා මේක පුරේචාරිකා කියලා කියනවා එක විදිහකට පච්චාචාරිකා කියලා කියනවා. මේක මේ සලකන විදිහක් ගැන කියන්නේ. ඊළඟට කියනවා තවද චක්කු විඥාන ධාතුවගේ ගැනීමෙන් ඒ චක්කු විඥාන ධාතුවගේ නිශ්‍රය ස්ථානය වූ චක්කු ප්‍රසාද රූප සංඛ්‍යාත වූ චක්කු ධාතුතමෝද ආලම්බනය වූ වර්ණායතන සංඛ්‍යාත වූ රූප ධාතුතමෝද ගන්නා ලද්දාම වේ. දැන් මෙතනදී මේකෙන් කියන්නේ මේ මනෝ විඥාන ධාතු කියලා මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ මනෝ විඥාන ධාතුව දැනගන්නවා කියන්නේ සියලුම අටලොස් ධාතුවම දැනගත්තා වගේ කියලා කියනවානේ. එතකොට දැන් මෙතන මේ මනෝ විඥාන ධාතුව දැනගැනීමෙන්ම චිත්ත වීතියක මනෝ විඥාන ධාතු ටික තේරුම් ගන්නකොටම තේරෙනවා ඊට මනෝ ධාතුව කියන එක ඇතැම් විට සමහර සිත්වලට කලින් පහළ වෙනවා සමහර ඒවාට පසුව පහළ වෙනවා. පුරේචාරිකා හැටියටත් පච්චාචාරිකා හැටියටත්. එහෙම ගන්නකොට එයාට තේරෙනවා මේ මනෝ විඥානය කියන එක විශ්ලේෂණය කරනකොට මෙයාට මනෝ ධාතුව ගැනත් තේරුමක් ඇති වෙනවා. ඒකයි මෙතෙන්ද කියන්නේ. ඊළඟට ගත්තාම මේ විදිහට ධාතු ගැන දැනගන්න කෙනෙක් මේ චක්කු විඥාණයට නිශ්චය වෙච්ච චක්කු ප්‍රසාද රූපය දැනගන්නවා. එතකොට ඒක චක්කු ධාතුව දැනගන්නවා වෙනවා. ඊළඟට වර්ණායතනය ගැන දැනගන්න කෙනෙක් රූප ධාතුව ගැන දැනගන්නවා. දැන් චක්කු විඥාන ධාතුව මේ ගැනීමෙන් කියලා කියන්නේ චක්කු විඥාන ධාතුව පහළ වෙනවා කියන එක දැනගන්න කෙනා. දැනගන්නවා මේ චක්කු විඥාන ධාතුව පහළ වුණේ යම් කිසි රූප දෙකක ආශ්‍රයෙන් නැත්නම් රූප දෙකක් උපකාර කරගෙන. එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. අනිත් එක තමයි වර්ණ රූපය. එහෙමනම් එහෙම දැනගන්න කෙනා දැනගන්නවා මේ චක්කු ධාතුව ගැනත් දැනගන්නවා. චක්කු ප්‍රසාදය කියන චක්කු ධාතුව ගැනත් ඒ වගේම බාහිරින් තියෙන වර්ණායතනය ගැන දැනගන්නකොට රූප ධාතුව ගැනත් එයා දැනගන්නවා. මේ පිළිවෙලින් ගත්තාම සෝත විඥාන ධාතු ආදීන්ගේ ගැනීමෙන් සෝත ධාතු ආදී දැනගන්නා ලද්දාම වෙයි. දැන් සෝත විඥානය ගැන දන්න කෙනෙක් එයා සෝත ධාතුව ගැනත් දන්නවා. ඒ වගේම සද්ද ධාතුව ගැනත් එයා දැනගන්නවා. අන්න ඒ විදිහට මේ ටිකේ හැම දෙයක්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ ආකාශ විඥාන කියන එක දැනගත්තාම හරියට ඒක අටලොස් ධාතුවම දැනගත්තා වගේ කියලා කියන්නේ මෙන්න මේ අර්ථ කතනෙන් කියන්නේ. එකක් දැනගත්තාම ඒක සම්බන්ධ කරලා අනිත් ඒවාත් දැනගන්නවා කියන එක.
ඊළඟට මෙතනදි කියනවා මේ අටලොස් ධාතුන් අතරින් සවදෑරුම් රූප ධාතුන් කර්ණ කොටගෙන රූප සම්මර්ෂණය වේ. සත්වදෑරුම් නාම ධාතුන් කර්ණ කොටගෙන නාම හෙවත් අරූප සම්මර්ෂණය වේ. දැන් මෙතනින් කියන මේ අටලොස් ධාතුව ගත්තාම එතන තියෙනවා අපි එතනට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොත් නැවත අපි මේ ඉන්නේ කීයද 469. අපි එතනට ගිහිල්ලා බලමු. අපි ගත්ත ධාතු 18. ධාතු 18 බලනකොට අපිට එතන පේනවා ඒකේ අංග 10ක්ම අයිති වෙන්නේ රූපවලට. ඒක තමයි මෙතනදි මේ සඳහන් කරන්නේ. අපි බලමු. සෑහෙන උඩට ගිහිල්ලා නේද? හොඳයි. දැන් කිට්ටුවේ මම හිතන්නේ. අන්න කොච්චර දිගයිද මේ විස්තරේ නේද? හරිම දිග විස්තරයක්. අන්න මෙතන. මේක බලන්න. දැන් මෙතන පෙන්නලා තියෙනවානේ මේ ධාතු 18ක්. ඒ ධාතු 18න් බලන්න චක්කු ධාතු, රූප ධාතු. හරි? ඊළඟට සෝත ධාතු, සද්ද ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු. දැන් 6ක් කිව්වා. හරි? ඊට පස්සේ ජීවහා ධාතු, රස ධාතු 8යි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු කියන උදන 10යි. දැන් ඒ ධාතු 10කම තියෙන්නේ මොනවද? රූප කොටස්. චක්කු ධාතු කිව්වත් රූප කොටස්, රූප ධාතු කිව්වත් රූප කොටස්, සෝත ධාතු කිව්වත් එහෙමයි සෝත ප්‍රසාද රූපේ, සද්ද ධාතු කිව්වොත් සද්ද රූපේ. ওই විදිහට ගියාම මේ පොට්ටබ්බ ධාතු කිව්වොත් පඨවි තේජෝ වායෝ කියන ඒ රූප. කාය ධාතු කිව්වොත් කාය ප්‍රසාද රූපේ. ඒතකොට මේ මෙතන තියෙනවා 10ක්ම රූප ආශ්‍රිත කොටස් 10ක් තියෙනවා. එතකොට ඒ 10යි නාම ආශ්‍රිත කොටස් තියෙනවා. එතකොට මූලික වශයෙන් 10. නාම ආශ්‍රිත කොටස් රූපයි නාමයි දෙකම මිශ්‍ර කොටස් තියෙනවානේ මේ ධම්ම ධාතුව කියන තැනදී. ඒ අර බැලුවොත් 7ක් තියෙනවා කෙලින්ම නාම කොටස් සම්බන්ධ තැන්. හරි? ඒක තමයි අතෙන්දී විස්තර කරන්නේ. අපි බලමු 469ට ගිහිල්ලා. එතකොට මෙතෙන්දී කියන්නේ අටලොස් ධාතුන් අතරින් දසවදෑරුම් වූ රූප ධාතුන් කර්ණ කොටගෙන රූප සම්මර්ෂණය වේ. රූප සම්මර්ෂණය කියලා කියන්නේ මොකද්ද? දැන් යම්කිසි රූපයක් අරගෙන චක්කු ප්‍රසාදේ ගත්තොත් චක්කුව කියන එක අපිට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්න පුළුවන්. ත්‍රිලක්ෂණයට නගලා සම්මර්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම වර්ණ රූපයත් ඒ ආකාරයෙන්ම පුළුවන්. එතකොට ඒ විදිහට මේ රූප සම්මර්ෂණයක් ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. කර්මයෙන් හටගන්න හැටි, එතකොට එක එක ප්‍රත්‍ය වලින් හටගන්න ස්වરૂපය, ඒවා සියල්ලක්ම සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා. එතකොට සත්‍යදෑරුම් වූ නාම ධාතුන් කර්ණ කොටගෙන නාම හෙවත් අරූප සම්මර්ෂණය වෙනවා. එතකොට අපි අර ධම්ම ධාතු ඇරෙන්න අනිත් කොටස් ටික ගත්තාම අර 10ත් ඇර එතන තියෙනවා තව 7ක්. ඒ 7 ගත්තාම එක නාම සම්මර්ෂණයක් තමයි කරන්නේ. මොනවද? චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, ඊළඟට මනෝ විඥාන ධාතුව කියනකොට මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. ඒ ටික 7ක්. ඒක තමයි විඥාන ධාතු 7. ඒක නාම සම්මර්ෂණයක් වෙන්නේ. ධම්ම ධාතුව කියනකොට එක පැත්තකින් අපි රූප සම්මර්ෂණයක් කරනවා. ඒකට හේතුව තමයි එතන ධම්ම ධාතුවේ තියෙනවා සුකුම රූප ටික. ඒක නිසා එතන රූප සම්මර්ෂණයකුත් කරන්න පුළුවන්. ඒ වගේම අරූප සම්මර්ෂණයකුත් වෙනවා. මොකද ධම්ම ධාතුවේ තියෙනවා චෛතසික 52කුත් නිර්වාණයකුත් තියෙනවා. හැබැයි නිර්වාණය අපි සම්මර්ෂණය කරන්නේ. නමුත් සම්මර්ෂණය කරනවා කියන්නේ අදහසක් ගන්න පුළුවන්. නමුත් විදර්ශනා පැත්තට ගන්නෙ නැහැ. මේ ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. අපි ලෝකෝත්තර ධර්ම ගන්න නැහැ නේ විදර්ශනාවට. එතකොට මේ විදිහට ගත්තාම අටලොස් ධාතුහු රූප අරූප ධර්ම වශයෙන් සම්මර්ෂණය කිරීම වෙනවා කියලා කියනවා. සම්මර්ෂණය කරගෙන ඇහිඳිනවා කියලා අපි කියනවා. මෙන්න මේවා තමයි රූප කොටස් කියලා අපිට වෙන වෙනම ඇහිඳින්න පුළුවන්. ඊට පස්සේ මේවා නාම කොටස් කියලා වෙන වෙනම ඇහිඳිනවා කියලා කියන දිහා බලන්න පුළුවන්. ඒවා තමයි සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ.
හොඳයි. එතකොට මෙතෙන්දි කියනවා මේ නාම රූප කියලා දෙක ගත්තාම ඒ කොටසටම තමයි අපි පංචස්කන්ධය කියලා කියන්නේ. අපි පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියලා ඉගෙන ගත්තානේ. ඒතකොට පංචස්කන්ධය කියලා කිව්වේ රූප කොටස් ටික රූපස්කන්ධය වෙනවා. ඒතකොට මෙතන රූප ධාතු කෙලින්ම 10ක් තිබුණා. ඒ 10 රූපස්කන්ධය. ඒ වගේම දැන් ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප ටික රූපස්කන්ධය. එතකොට අපි කිව්වොත් එහෙම ධම්ම ධාතුවේ තියෙන වේදනාව කියන එක වේදනා ස්කන්ධය. ධම්ම ධාතුවේ තියෙන සංඥාව සංඥා ස්කන්ධය. එතකොට ධම්ම ධාතුවේ තියෙන ඉතිරි චෛතසික 50ම ගත්තොත් ඒක සංස්කාර ස්කන්ධය. ඊට පස්සේ විඥාන ධාතුවේ තියෙන විඥාන සිත් ටික ඒ විඥාන ධාතු කියව මෙතන 7කට බෙදෙනවා. සප්ත විඥාන ධාතු කියලා ඒ 7ම යන්නේ විඥාන ස්කන්ධය. ඒ විදිහට මේ නාම රූප කියලා ගත්තාම ඒ ටික පංචස්කන්ධේම වෙනවා. හැබැයි එකම දේ මෙතන ගන්න ඕනේ නිර්වාණය කියන එක මේ ස්කන්ධ ගොඩට අයිති වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න වෙනවා. එතකොට මේ නාම රූප කියන ටිකේ දුක්ඛ සත්‍ය කියන එක හම්බ වෙනවා අපිට. දුක්ඛ සත්‍ය. හැබැයි එතනත් පරිස්සමෙන් මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියන එක බලන්න වෙනවා. ඒ නාම රූප සංඛ්‍යාත වූ දුක්ඛ සත්‍ය ඉපදීවීමට හේතු වෙන పూర్ව භවයේ පැවති තෘෂ්ණාතමෝ සමුදය සත්‍ය කියලා ගන්නවා. දැන් යම් කිසි නාම රූප ධර්මයක් ඉපද වෙනවා නම් ඒ ඉපදවීමට හේතු වෙච්ච పూర్ව භවයේ තෘෂ්ණාව තමයි සමුදය සත්‍ය හැටියට මෙතන නම් කරලා තියෙන්නේ. දුක්ඛ සමුදය සත්‍ය සංඛ්‍යාත වූ ඒ දෙකම ගත්තාම සත්‍ය ඒ දෙකේ නොපැවැත්ම තමයි නිරෝධ සත්‍ය. දුක්ඛ සත්‍යයක් නැති සමුදය සත්‍යයක් නැති කියන අර්ථයෙන් තමයි මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ නිරෝධ සත්‍ය අරමුණු කිරීම ප්‍රකාරයෙන් දන්නා වූ අෂ්ටාංගික වූ ආර්ය මාර්ගය තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. අපි දැන් එතකොට මේ සත්‍ය හතර ගැන දන්නේ. දුක්ඛ සත්‍ය කියලා කිව්වේ නාම රූප කොට ටික දුක්ඛ සත්‍ය කිව්වා. ඒ නාම රූප ඇති කරවන්න పూర్ව හේතු වෙච්ච పూర్ව භව තෘෂ්ණාවට තමයි අපි සමුදය සත්‍ය කියලා කිව්වේ. ඊට පස්සේ නිරෝධ සත්‍ය කියලා කිව්වේ ඒ දුකත් සමුදයත් කියන දෙකම ගේ නොපැවැත්ම තමයි නිරෝධ සත්‍ය කිව්වේ. ඊට පස්සේ ඒ නිරෝධ සත්‍ය ලබා ගන්නා වූ මාර්ගය තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. මේ විදිහට සත්‍ය වශයෙන් මේ ධර්මතා හඳුනා ගන්නවා. දැන් අපි නාම රූප කියලා හඳුනාගත්ත ටික තමයි අපි අර ධාතු වශයෙන්මත් හඳුනාගත්තේ ඒ ටිකනේ. ඒ විදිහට මේ ඒ දේවල් සත්‍යයටත් ගලපලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ මේ චතු සත්‍ය කියන කමඨහන අටලොස් ධාතුන්ගේ වශයෙන් මෙනෙහි කරන්නා වූ භික්ෂුවහට අරහත් ඵලයේ දක්වා මුදුන් පමුණවා ගත හැකි වෙයි කියලා කියනවා. දැන් අපි දන්නවා යම් කෙනෙකුට මාර්ගඥාන පහළ වෙන්න නම් ඒ අය අනිවාර්යයෙන්ම විදර්ශනා කරන්න ඕන. එතකොට මේ මොනවද විදර්ශනා කරන්නේ? නාම රූප තමයි විදර්ශනා කරන්නේ. නාම රූප කියන්නේ සංස්කාර ධර්මය තමයි විදර්ශනා කරන්නේ. හැබැයි එතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි ලෝකෝත්තර ධර්ම විදර්ශනා කරන්නේ නැහැ. ඒවට ගන්නේ ලෞකික ධර්ම තමයි ඒ විදර්ශනාවට භාජනය කරන්නේ. අපිට එතකොට රූප ස්කන්ධය කියන එක ගත්තොත් ඒකේ රූප විදර්ශනාවට භාජනය කරන්න පුළුවන්. ඊට පස්සේ වේදනා ස්කන්ධය විදර්ශනා කරන්න පුළුවන්. සංඥා ස්කන්ධය, ඒ වගේම සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන ඒවා විදර්ශනා කරන්න පුළුවන්. අන්න ඒ ආකාරයෙන් තමයි මෙතෙන්දි පැහැදිලි කරලා තියෙන්නේ. යම් කෙනෙක් වෙන එකක් තියා අපිට යමකේ වගේ යමක ප්‍රකරණ ඉගෙන ගන්නකොට අපිට එක තේරෙන දෙයක් තමයි යම් කෙනෙක් රූපස්කන්ධයේ පිරිසිදු දකිනවා නම් එයා රහත් වෙනවා. ඒ කියන්නේ අරහත් මාර්ගයේ සිතෙන් තමයි රූපස්කන්ධයේ පිරිසිදු දකින්නේ. ඉතින් ඒක නිසා මේ ස්කන්ධ වලින් Tamanට ප්‍රකටව යම් දෙයක් වැටහෙනවා නම් ඒ දේ මෙනෙහි කරලා විදර්ශනාවට නංවනකොට ඒ මොන ක්‍රමයකින් හරි එක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම අවබෝධ කරා කියලා කියන්නේ ඊතුරු ස්කන්ධ හතරත් ඒත් එක්කම අවබෝධ වෙනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම එක දෙයක් මේ කිව්ව දැන් මේ ධාතු හැටියට ගත්තොත් රූප කොටස් වලට මේ යටතේ තියෙන ධාතු හරි නාම ධර්ම හරි මොනවා හරි කොටසක් විදර්ශනා කරනකොට තමයි ඒ නුවණ පහළ වෙන්නේ කෙලස් ගෙවිලා යන්නේ.
ඉතින් මේ දෙවෙනි ෂට්කය ගත්තොත් එහෙම. දැන් අපි පළවෙනි එකනේ ගත්තේ මොනවද අපි ගත්තේ? පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන කියන හය ගැන තමයි කතා කරේ. ඒ කතා කරලා ඊට පස්සේ ධාතු වලට ගිහිල්ලා ඊට පස්සේ අන්තිමට අපි කිව්වා ඒ ටික දැනගත්තොත් ධාතු 18ම දැනගත්තා හා සමානයි. ඒ ධාතු 18 දැනගන්නවා කියලා කියන්නේ නාම රූප ගැන දැනගන්නවා. ඒ නාම රූප සත්‍ය වශයෙන් මේ ආකාරයට බෙදෙන්නේ. නාම රූප කියන්නේ දුක්ඛ සත්‍යයි. ඒ දුක්ඛ සත්‍ය කියන එකට හේතු වෙන්නේ පූර්ව භව තෘෂ්ණාව. ඒ දෙක නැති තැන තමයි නිරෝධය කියලා කියන්නේ, නිරෝධ සත්‍ය කියලා කියන්නේ. නිරෝධ සත්‍ය ලබා ගන්න කොහොමද? මේ මාර්ග සත්‍ය කියන ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා කියන එක තමයි මේක විස්තර කරේ. මෙහෙම විස්තර කළා කිව්වා මේ අටලොස් ධාතුන්ගෙන් වශයෙන් මෙනෙහි කරනා වූ භික්ෂුව අරහත් ඵලය දක්වා මුදුන් පමනවා ගන්න පුළුවන් වෙනවා කියලා කිව්වා. ඊළඟ දෙවනි හයේ කොටස තමයි සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. මෙතෙන්දී මේක බලනකොට මටත් ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි ඇයි උපේක්ඛා ධාතු, දැන් මේ සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු කියනකොට ඒ ඔක්කොම වේදනාවත් එක්ක යන කොටස්. හැබැයි මේ අවිජ්ජා ධාතුව කියන එක ඒ අර වේදනාවට සම්බන්ධයක් කෙලින්ම පෙන්වන එකක් නෙවෙයි. ඉතින් ඒ මොකද කියලා. නමුත් මේතෙන්දී හොඳට විස්තර කරනවා ඇයි අවිජ්ජා ධාතුවත් මේත් එක්ක යොදලා තියෙන්නේ කියන එකත් විස්තර කරනවා. ඒ කොටසට යන්න කලින් අපි මෙතෙක් කතා කරපු කොටස් පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? හොඳයි. එහෙනම් අපි ඉදිරියට යනවා. සුඛ ධාතු. සුඛ ධාතුව කියලා කියන්නේ යම්කිසි කායික සැප විඳ ගැනීමක් තියෙනවා නම්, කායික සුඛයක් තියෙනවා නම්, කාය ස්පර්ශයෙන් ඇතිවෙච්ච විඳින්න පුළුවන් සැප විඳ ගැනීමක් තියෙනවා නම්, සුඛයක් තියෙනවා නම් ඒකට තමයි මේ සුඛ ධාතුව කියලා කියන්නේ. හරි? කාය ස්පර්ශයෙන් හටගත්ත සැප විඳීමක් තමයි එතෙන්දී මේ විඳින ගතියක් තමයි මේ සුඛ ධාතුව කියලා කියන්නේ. ඒ කියන්නේ රස විඳින විදිහ. ඒ කියන්නේ කයේ ස්පර්ශය කොයි ආකාරයේද හොඳ විදියට සැපයි කියලා රස විඳින ගතියක් තියෙනවා නම් ඒක තමයි සුඛ ධාතුව වෙන්නේ. දුක්ඛ ධාතුව කියලා කියන්නේ කායික සැප විඳීමක් නැත්නම් ඒක කියන්නේ කටුක වේදනාවක් නම්, කය ස්පර්ශයෙන් එන කටුක වේදනාවක් නම් අපි ඒකට කියනවා දුක්ඛ ධාතුව කියලා. හරි? සැප විඳීම් නැති දුක් වේදනාවක්. ඒක තමයි දුක්ඛ ධාතුව කියලා කියන්නේ. ඊළඟට සෝමනස්ස ධාතුව කියලා කියන්නේ යම් කිසි සිතක යම් කිසි මේ චෛතසික සැපයක්. ඒ කියන්නේ දැන් අපි කියවනේ සුඛ කියලා කියන්නේ කෙලින්ම කාය ස්පර්ශයෙන් කියලා. දැන් මේ සෝමනස්ස කියලා කියනකොට මානසික ස්පර්ශයෙන් මනසටම දැනෙන ගතියක්. දැන් අර සුඛය දැනෙන්නේ කයට නෙවෙයි හැබැයි කාය විඥාණයට. කාය විඥාණයෙන් දැනගන්න එකක් තමයි දුක්ඛ ධාතුව හෝ සුඛ ධාතුව කියලා කිව්වේ. දැන් මෙතන සෝමනස්ස ධාතුව කියලා කියන්නේ චෛතසික ව දැනෙන දෙයක්. චෛතසිකව සැප විඳ ගැනීමක් ඇද්ද? චෛතසික වූ සුඛයක් ඇද්ද? චිත්ත ස්පර්ශයෙන් හටගත් සැප විඳ ගැනීමක්. විඳිය යුතු සැපයක් වේද? චිත්ත ස්පර්ශයෙන් හටගත් සැප විඳීම් ඇති සැප වූ වේදනාවක් ඇද්ද? ඒ තමයි සෝමනස්ස ධාතුව කියලා කියන්නේ. එතකොට දෝමනස්ස ධාතුව කියලා කියන්නේ යම් චෛතසික සැප නොවිඳ ගැනීමක්. ඒ කියන්නේ දුකක්. චෛතසික වූ දුකක් ඇද්ද? චිත්ත ස්පර්ශයෙන් හටගත් සැප විඳීම් නැති. විඳිය අපි ඔය දැන් යම් දේවල් මතක් කර දුක් වෙන්නේ. සිහි වෙනකොට දුක හිතෙන්නේ. අනුන්ගෙන් ලැබපු මේ නරක බැනුමක් හෝ නැත්නම් තමන්ගේ ප්‍රියෙක් මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමක්, භවභෝගවල විනාශයක් තමන්ගේ එහෙම දැක්කම ලැබෙන්නේ ඒව දෝමනස්ස. ඒක කයට ලැබෙන එක නෙවෙයි, ඒක මනසටම ලැබෙන එකක්. අර සෝමනස්ස කියන එකත් එහෙමයි. අපි සිතේ සතුටක් ඇති වෙනවා. ඒක මේ ඇඟේ ස්පර්ශය නිසා නෙවෙයි, සිතේ ස්පර්ශය නිසා ඇති වෙන සතුට. දැන් මෙතන දෝමනස්සය කියලා කියන්නේ මේ සිතේම ඇති වෙන දුක. දෝමනස්ස ධාතුව කියලා කියනවා.
දැන් උපේක්ඛා ධාතුව කියලා කියන්නේ යම් වූ වේදනාවක් සාත නොවූයේ අසාත නොවූයේ. ඒ කියන්නේ සැපත් නැති දුකත් නැති චිත්ත ස්පර්ශයෙන් හටගත් විඳිය යුතු සැපත් නොවන දුක්කුත් නොවන ස්පර්ශයෙන් හටගත් සැප නොවන දුක් නොවන වේදනාවක් තියෙනවා නම් ඒක තමයි උපේක්ඛා ධාතුව කියලා කියන්නේ. එතෙන්දී තියෙන්නේ මධ්‍යස්ථ ගතියක්. ඒ කියන්නේ මධ්‍යස්ථ කියලා කියන්නේ ඒක සැපයක් දැනෙන්නෙත් නැහැ දුකක් දැනෙන්නෙත් නැහැ. එන්නේ මේ අවස්ථාව උපේක්ඛා ධාතුව කියලා කියනවා. අවිජ්ජා ධාතුව අන්න බලන්න. යම් නොදැන්මක් නොදැක්මක් අනபிසමයක් අනවබෝධයක් ඒ ආදි වශයෙන් ප්‍රතිවේද නොකර ගැනීමක් අපපටිවේදව කියලා කියනවා නේද? එක්තැන් නොවීමක් වටකොට නොගැනීමක් මනාව නොබැලීමක් ප්‍රත්‍යවේක්ෂා නොකිරීමක් ප්‍රත්‍යක්ෂ නොකිරීම කර්මයක් මෝඩ බවක් ප්‍රත්‍යක්ෂ නොකිරීම කර්මයක් මෝඩ බවක් ලාමක බාල බවක් නොවිමසීමක් මෝහයක් පමෝහයක් සම්මෝහයක් අවිජ්ජාවක් අවිජ්ජා යෝගයක් අවිජ්ජා ඕගයක් අවිජ්ජා යෝගයක් අවිජ්ජා අනුසයක් අවිද්‍යාවගේ මතුවීමක් අවිද්‍යා අගුලක් අකුසල මූලයක් ඇද්ද ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් මෙන්න මෙතනදී මේ විස්තරයක් කියනවා. ඒ කියන්නේ ඇත්තටම මේ නොදැනා ගැනීම කියන එකම තමයි මේ අවිද්‍යා ධාතුව කියලා කියන්නේ. හරි? ප්‍රතිවේද නොකරනවා කියලා කියන්නේ මාර්ග අවබෝධයක් නොලත් එක්කෙනෙකුට තමයි මේ අවස්ථාව කියලා මේක තේරුම් නොගැනීමක්. එතකොට මෙතනදී කියනවා මේ දෙවෙනි ෂට්කයේ මේ හයේ සුඛ ධාතු දුක්ඛ ධාතු යන දෙන්නා කාය ප්‍රසාදයේම වස්තු කොට ඇත්තා වූ සුඛ වේදනා දුක් වේදනා දෙදෙනයි. ඒ කියන්නේ කාය ප්‍රසාදයේම වස්තු කොට පහළ වෙන්නේ මොනවද? කාය විඥාන ධාතු. ඒක සුඛ සහගත කාය විඥාන ධාතුවක් ඇති වෙනකොට ඒකේ තියෙන වේදනාවට අපි කියනවා සුඛ ධාතුව කියලා. ඒතර දුක්ඛ සහගත කාය විඥානයේ පහළ වෙනකොට ඒ වේදනාවට අපි කියනවා දුක්ඛ ධාතුව කියලා. හරි? ඒ ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් යුග්මයක් කොට දක්වනවා. එකට එකක් ප්‍රතිපක්ෂයි. ඒක සමාන නැහැ. ඒක සුඛයි දුකයි දුක්ඛයි කියන එක එකිනෙකට බොහෝ වෙනස්. හැබැයි දෙකම ඇති වෙන්නේ කය කියන එකම කාය ප්‍රසාද වස්තුවම ස්පර්ශ කරගෙන. මේ වස්තුව කරගෙන. ඊළඟට සුඛ වේදනාව දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂ වූ ස්වභාවයකි දුක්ඛ වේදනාවද සුඛ වේදනාවට ප්‍රතිපක්ෂ වූ ස්වභාවයකි අපිට තේරෙනවනේ. එතෙන්ද කියන යම් පමණ වූ ශරීරස්ථානයේ සුඛ වේදනාව විසින් ස්පරණය කරන ලදද එපමණ වූ ශරීරස්ථානයේ දුක්ඛ වේදනාව ස්පරණය කෙරේ. යම් පමණ වූ ශරීරස්ථානයක් දුක්ඛ වේදනාව විසින් ස්පරණය කරන ලදද එපමණ වූ ශරීරස්ථානයේ සුඛ වේදනාව ස්පරණය කරයි. මොකද්ද මේ ස්පරණය කරනවා කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? ස්පර්ශයක් වගේ අදහස. ස්පර්ශ වගේ අදහසක් තමයි මමත් හිතට ගත්තේ ඇත්තටම. ඒ කියන්නේ මේ ශරීර ස්ථානයක් කියලා තියෙනවා. කාය විඥානේ ඇති වෙනකොට අපිට ඒක කියන්නේ මෙහෙමනේ. දැන් ප්‍රදේශයක් වගේ දැනුණට යම් කිසි බොහොම එක එක සිතෙන් තමයි අපි එක එක තැන්වල ඇති වෙන මේ විඳීම් දැනගන්න. එතකොට අපි දුක්ඛ වේදනාවක් දැනනවා කියනකොට ඒ අපිට ලොකු ප්‍රදේශයක වගේ දැනනට කාය ප්‍රසාදය කියන එක ටිකක් හිතන්න ඕනේ තමයි. ඒ කොයි විදිහටද අපිට ඒක දැනෙන්නේ කියලා. ඒ කියන්නේ කොතනට ලැබෙන ඒ ස්පර්ශය කොහොමද ඒක ඇති වෙන්නේ කියන එක. හිතන්න ඕනේ තමයි. මේකේ කියනවා සුඛ වේදනාව යම් පමණ වූ ශරීර ස්ථානයේ සුඛ වේදනාව විසින් ස්පරණය කරන ලදද එපමණ වූ ශරීරස්ථානය දුක්ඛ වේදනාව ස්පරණය කරේ කියලා කියනවා. යම් පමණ වූ ශරීරස්ථානයක් දුක්ඛ වේදනාව විසින් ස්පරණය කරන ලදද එපමණ වූ ශරීරස්ථානයේ සුඛ වේදනාව ස්පරණය කරේ කියලා කියනවා. එක විදිහකට බලනකොට මේක නිත්‍ය වශයෙන් නියතව පවතින දුකක් හෝ සුඛයක් ගැන නොකියනවා කියන එක වෙටත් පුළුවන්. ඒක පොඩ්ඩක් තමන් හිතලා කල්පනා කරලා බලන්න මොකද්ද මේකේ කියන එකේ තේරුම කියලා. අදහස් තියෙනවා නම් ඒ වගේම කියන්න. කාට හරි මේක වෙන ආකාරයකින් තේරෙනවද මේ කියන එක? ඔක මහත්තයා අර සුඛ සහගත කාය විඥාන දුක්ඛ සහගත කාය විඥාන වශයෙන් තියෙන
විඳීම නේද? ඒ සිත්වල තියෙන වේදනාව නේද ඔය කියන්නේ? ඒ සිත්වල තියෙන වේදනාව තමයි මෙතන ශරීර ස්ථානය. බලන්නකෝ මෙතන කියන යම් පමණ වූ ශරීර ස්ථානයක් සුඛ වේදනාව විසින් ස්පර්ණය කරන ලදද එපමණ වූ ශරීර ස්ථානය දුක්ඛ වේදනාව ස්පර්ණය කෙරේ කියලා කියනවා. ඒක පොඩ්ඩක් ඉතින් අපිට හිතන්න ඕනේ වෙන තැනක්. ඒ කියන්නේ සුඛ වේදනාවක් යම් කිසි ස්ථානයක ඇති වෙනවා නම් ඒ ප්‍රදේශයේම දුක්ඛ වේදනාව කියන එකත් යම් අවස්ථාවකදී ඇති වෙන්න පුළුවන් කියන එක කියනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. අවසරයි ජයන්ත මහත්මයා. කියන්නේ ඔය භාවනා කරන වෙලාවට දැන් දත ළඟ කියමුකෝ දත ළඟ සුඛ වේදනාව තද්ද දුක්ඛ වේදනාවක් දැනිලා ඒ එක්කම ඒක සුඛ වේදනාවකට පත් වෙනවා. එතන තමයි අනිත්‍ය දකින්නයි කියලා මේ ගුරුතුමාලා කියලා දෙන්නේ. ඒක වෙන්නේ නැති මේ කියන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒක තමයි අර ස්ථිරවම තියෙන සුඛ වේදනාවක් හෝ ස්ථිරවම තියෙන දුක් වේදනාවක් නැහැයි කියන එක වෙන්න ඕනේ මේ කියන්නේ. ඕනම තැනක් ගත්තොත් දුකක් ඇති වුණා කියලා ඒක ස්ථිරවම පවතින එකක් නෙවෙයි. ඒක නැති වෙනවා. ඒ වගේම සුඛයක් ඇති වුණා කියලා ඒක ස්ථිරවම පවතින සුඛයක් නෙවෙයි. ඒකත් දුකක් බවට පත් වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න ඕනේ මෙතන කියන්නේ. ඒක තව පොඩ්ඩක් අපි හිතලා බලමු. බොහොම පිං සිද්ධ වෙනවා. ඒක අපිට කිව්වට මේ චන්ද්‍රපිරිස් මහත්මිය. හොඳයි. ඊළඟට කියනවා සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු. කියන දෙකත් අර සුඛ ධාතු, දුක්ඛ ධාතු වගේ තමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධයි මේ දෙක. හරි? නාම ධර්ම සංඛ්‍යාත වූ සුඛ දුක්ඛ වේදනාවන්ගේ ශරීර ස්පරණයක් නැත. නමුත් චිත්ත සමුට්ඨාන ඍතුහුගේ ශරීර ස්පරණයක් ඇත්තේය. එබැවින් ඍතුහුගේ ශරීර ස්පරණයට මූල කාරණා භාවයෙන් සුඛ දුක්ඛ වේදනාවන්ගේ ස්පර්ණ භාවයේ ස්පරණ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නේද? ස්පරණ ස්පුට ස්පරණ කියලා කියන්නේ පැතිරෙන කියන එකක් දන්නේ නැහැ. අර පරණ කියලා කියනවානේ පැතිරෙනවට. ඒක වෙන්නත් පුළුවන් සමහර විට. අපි බලමු මේක කියන්නේ මේ නාම ධර්ම සංඛ්‍යාත වූ සුඛ දුක්ඛ වේදනාවන්ගේ ශරීරයේ පැතිරීමක් නැහැ කියන එක වගේ තමයි කියන්නේ. නමුත් චිත්ත සමුට්ඨාන ඍතුහුගේ ශරීර ස්පර්ණයක් ඇත්තේ. නමුත් චිත්ත සමුට්ඨාන ඍතුහුගේ ශරීර ස්පර්ණයක් ඇත්තේ. බැවින් ඍතුහුගේ ශරීර ස්පරණයට මූල කාරණා භාවයෙන් සුඛ දුක්ඛ වේදනාවන්ගේ ස්පර්ණ භාවයේ දති යුතුය. සෝමනස්ස දෝමනස්යන්ගේ ස්පර්ණ ශරීර ස්පර්ණ භාවයේද එසේමය කියලා කියනවා. ඒක පොඩ්ඩක් අපි තවදුරටත් හොයලා බලමු. කාට හරි අදහසක් තියෙනවද මොකද්ද මේ කියන්නේ කියලා? ශරීර ස්පර්ශය කියන එකද? මට හිතෙන්නේ පැතිරීම කියන එක වගේ මට හිතෙන්නේ. ශරීර ස්පර්ශය. දැන් කොහොමද එතකොට සර් මේ මම තෝකට වචනයක් කියන්න. දැන් අපි භාවනා කරගෙන යද්දී අපිට යම් කිසි තැනක හිතේ දැන් අපි භාවනා කරගෙන යද්දී හිතේ තියෙනවනේ යම් කිසි තැනක රිදීමක් ඇති වෙනවා. ශරීරයේ කොහේ හරි කැක්කුමක් ඇති වෙනවා. එතකොට අපි ඒක මේ රිදෙනවා කියලා අපි මෙනෙහි කරනවානේ. මේ මෙනෙහි කරගෙන යද්දී උච්චම අවස්ථාවට අර හිතෙන් ඒ වේදනාවක් දැනෙනවා. ඒ දැනුණාට පස්සේ ඒක අන්තයටම යනකම්ම ඉවසලා හොඳටම හිත තද කරගෙන දිව තද කරගෙන හිටනවානේ. එහෙම හිතාගෙන යද්දී එක මොහොතක් එනවා ඒ ටික ඒ වේදනාව වැඩි වෙලා එකපාරටම පිහලා දැම්ම වගේ නැති වෙනවා. එතකොට ඒක චිත්තයෙන් ඇතිවෙච්ච වේදනාවක් තමයි අර මේ එකපාරටම නැති වෙන්නේ. එහෙම කියලා මට හිතෙන්නේ ඒක. හොඳයි. ඒ අත්දැකීම අපිට ඇත්තටම තියෙනවා නේද? ඒ අත්දැකීම හොඳයි. ඒක මතක් කරපු එක. ඒ අත්දැකීම හුඟක් වෙලාවට අපි යම් කිසි භාවනාවක යෙදෙනකොට දකින්න දෙයක් ඒකනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය කායානුපස්සනාව කරනකොට මේ ගෝයන්ක සෙන්ටර්ස් වල එහෙම
විශේෂයෙන් හුරු කරන දෙයක්. දැන් තමන්ගේ ඇඟ මුළු ඇඟම ස්කෑන් කරගෙන යනකොට යම් කිසි තැනක තද රිදීමක් තියෙනකොට ඒක නැවත නැවත එතන හිත නවත්තලා තියෙනකොට තේරෙනවා එතනින් ඔන්න දැන් වේදනාව යනවායි කියලා. සමහරට ඉවස ගන්න බැරිම තරමට එනවා. නමුත් තව දුරටත් ඉවසගෙන හිටියා මේක එහෙමම නැති වෙලා යන ඉහළ දැම්ම වගේ ගතියක් නැති වෙලා යනවා. නැති වෙලා යන ඒක තමයි ඔය චිත්ත සමුත්තාන හිතෙන් ඇති වෙන වේදනාව කියලා කියන්නේ. මම හිතන්නේ ඒකට වෙන්න ඇති කියලා. මෙතන කියන්නේ නාම ධර්ම සංඛ්‍යාත වූ සුඛ දුක්ඛ වේදනාවන්ගේ ශරීර ස්පර්ශයක් නැහැයි කියලා කියනවා. හරි? ඒක හරිනේ. ඒක ශරීර පරණයක් කියලා කියන්නේ මට හිතෙනවා මේ පැතිරීමක්ද කියන එක තමයි මට හිතෙන්නේ මේ ශරීර ස්පර්ණයක් කියනකොට. මම දන්නේ හරියටම වචනේ තේරුම. හරි? නමුත් චිත්ත සමුත්ථාන ඍතුහුගේ ශරීර ස්පර්ශනයක් ඇත්තේ. චිත්ත සමුත්ථාන ඍතු කියනකොට ගේ ශරීර ස්පර්ශනයක් ඇත්තේ. එබැවින් ඍතුහුගේ ශරීර ස්පර්ණයට මූල කාරණා භාවයෙන් සුඛ දුක්ඛ වේදනාවන්ගේ ස්පර්ණ භාවයේ දත යුතුය. එබැවින් ඍතුහුගේ ශරීර ස්පර්ණයට මූල කාරණා භාවයෙන් සුඛ දුක්ඛ වේදනාවන්ගේ ස්පර්ණය ඒ කියන්නේ ඍතුවගේ ශරීර ස්පර්ණයට මූල කාරණා භාවය. සෝමනස් දෝමනස්යන්ගේ ශරීර ස්පර්ණ භාවයේද එසේ මේ කියලා තියෙනවා. දැන් තමයි අපි දැන් කියන්නේ කැවිලා සැහැවනකට ගියාම සිසිලක් දැනෙනවනේ කයටම. ඒකයි. ඒකත් තියෙනවා. අපි පොඩ්ඩක් හොයලා බලමු. අපි තව චුට්ටක් මේ ඡේදයේ තේරුම් ගන්න බලමු ඊළඟ සතියේත්. ඊළඟ දවසෙත් බලමු. ඊළඟට මෙන්න මෙතන හොඳ දෙයක් කියනවා. උපේක්ඛා ධාතු අවිජ්ජා ධාතු යන ධාතු යුග්මය සමාන වශයෙන් යුග්මයක් කොට දේශනා කරන ලදී කියලා. අන්න දැන් එතන විශේෂ තැනක් මේ. මොකද අනිත් හැම එකක්ම කිව්වේ වේදනා සම්බන්ධයෙන්. නමුත් දැන් මෙතෙන්ට ඇයි අවිජ්ජා ධාතුව සම්බන්ධ කරේ කියන එක මට නම් ප්‍රශ්නයක් වුණා ඇයි මේක අවිජ්ජා ධාතුව සම්බන්ධ කරේ කියලා. ඒකට සාධාරණීකරණයක් නැත්නම් මේකට යුක්තියක් ගේනවා මේ ආකාරයෙන්. උපේක්ෂා ධාතු අවිජ්ජා ධාතු යන ධාතු යුග්මය සමාන වශයෙන් යුග්මයක් කොට දේශනා කරන ලදී. උපේක්ෂා ධාතුව වේදනාවකි. අවිජ්ජා ධාතුව මෝහයකි. මේ දෙදෙනම අප්‍රකට භාවයෙන් හෙවත් නොවැටහෙන භාවයෙන් සමානයි කියලා කියනවා. දැන් ඇත්තටම අපිට සැපක් දැනෙනවා. හොඳට සැප කියන එක අපිට හොඳට දැනෙනවා. මානසික හෝ කායිකව හෝ සැප කියන එක හොඳට දැනෙනවා. දුක කියන එකත් මානසික වෙන්න පුළුවන් කායික වෙන්න පුළුවන් අපිට ඒක හොඳට දැනෙනවා ප්‍රකටයි. නමුත් උපේක්ෂා වේදනාව කියන එක එහෙම ප්‍රකටව දැනෙන දෙයක් නෙවෙයි. මානසිකව හෝ කායිකව ගත්තොත් උපේක්ඛා වේදනාව කියන එක එහෙම දැනෙන දෙයක් නෙවෙයි. ඒ වගේම දැන් අපිට චූල වේදල්ල සූත්‍රය කියනවා. මොකද්ද මේ උපේක්ෂා වේදනාවට අනුසය වෙන්නේ කියලා. අපි මෙතනදි කියනවා එතනදි කියනවා මේ සුඛ වේදනාවට අනුසය වෙන්නේ රාග අනුසය කියලා. දුක්ඛ වේදනාවට පටිඝ අනුසය කියලා කියනවා. උපේක්ඛා වේදනාවට අවිජ්ජා අනුසය කියනවා. එතකොට එතනදී මේ දෙකම එක විදිහට කතා කරනවා. එතකොට මේ අවිජ්ජා ධාතුව කියන එක මෝහය. ඒ දෙන්නම අප්‍රකටයි. මෝහය කියන එකත් අප්‍රකටයිනේ. ඇත්තටම මෝහය කියන එක අප්‍රකටයි. මේ මෝහය නිසාම දේවල් කරනවා. නමුත් මෝහය කියන එක හැඟවිච්ච දෙයක්. නොදන්නා කවමනේ මෝහය කියන්නේ. ඒක අප්‍රකටයි. එතකොට අන්නේ අප්‍රකට භාවයෙන් තමයි දෙන්නාගේම තියෙන මේ අප්‍රකට භාවයෙන් තමයි මේ නොවැටහෙන භාවයෙන්. අප්‍රකට භාවය කියලා කියන්නේ වැටහෙන්නේ නැහැ. මේ මෝහය තියනවාද කියලා දන්නේ නැතිකම හින්දානේ අපි එක දේවල් කරන්නේ. මෝඩකමින් දේවල් කරන්නේ. මෝඩකමක් තියනවා කියලා දන්නවනම් ඒ මනුස්සයා ඥානවන්තයෙක් වෙනවනේ ඇත්තටම. මෝඩකම දන්නේ නැති හින්දාම තමයි මෝඩ වැඩ කරන්නේ. මෝඩ වැඩ කියලා කියන්නේ මෝහයෙන් යුතුව කරන දේවල්. කරන්නෙම ලෝභ සිතක් පහළ කරගන්නේ, ද්වේෂ සිතක් පහළ කරගන්නේ. දැන් හිතන්නකෝ දැන් කවුරු හරි කියපු දෙයකට අපිට තරහ යනවා කියලා. ඒ තරහ යනවා කියනකොට වුණත් අපිට ඒක හරියට ඒක නොවැටහෙන විදිහේ වැරදියට ගත්ත හින්දානේ. වැරදියට ගන්නෙම ඒක හරි දේ නොවැටහෙන හින්දානේ.
ඒ වගේම තමයි මෝහයෙන් කෙරෙන්නේ මෝහයෙන් නොවැටහෙන ගතියම තමයි මෝහයේ තියෙන මූලික ලක්ෂණය. එහෙමනම් ඒ හින්දාම තමයි ඒවා කෙරෙන්නේ. එහෙමනම් මේ මෝහය කියන එකත් අර උපේක්ෂාව වගේම අප්‍රකට ස්වરૂපයක් තියෙනවා. ඒ නිසා තමයි මේ දෙක එකට යෙදුවේ කියලා මේ ආකාරයෙන් මේකට යුක්තියක් ගෙනල්ලා පෙන්නනවා. ඊළඟට කියනවා මේකේ සුඛ ධාතු දුක්ඛ ධාතු දෙදෙනාගේ ගැනීමෙන් මේ සුඛ ධාතු දුක්ඛ ධාතු දෙදෙනා හා සංප්‍රයෝග ලක්ෂණ වශයෙන් යුක්ත වූ කාය විඥාන ධාතු තොමෝද සුඛ ධාතු දුක්ඛ ධාතු දෙදෙනාගේ නිස්සය ස්ථානයේ වූ කාය ප්‍රසාද සංඛ්‍යාත වූ කාය ධාතු තොමෝද ඒ ධාතු දෙදෙනාගේ ආලම්බණය වූ ඉෂ්ඨානිෂ්ඨ භූතත්‍රේ සංඛ්‍යාත පොට්ටබ්බ ධාතු තොමෝද ගන්නා ලද්දාම වෙත් කියලා. මේ සුඛ ධාතු දුක්ඛ ධාතු කියන එක ගැන දැනගන්නකොට ඒ සුඛ ධාතු දුක්ඛ ධාතු කියලා ඇති වෙන්නේ කාය විඥානය නිසා ඒ කාය විඥාන ධාතුව ගැන දැනගන්නවා. ඒ කාය විඥාන ධාතුව ගැන දැනගන්නකොට ඒ කාය විඥාන ධාතුව ඇති වෙච්ච නිස්සය වෙච්ච කාය ප්‍රසාදය ගැන දැනගන්නවා. ඒ වගේ මේ පොට්ටබ්බ ධාතු කියලා ගන්න පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය ගැන දැනගන්නවා. ඒ ඔක්කොම දැන් බලන්න එක දෙයකින් මේක පැතිරලා නුවණ පැතිරලා යන හැටි කියන්නේ. ඒක නිකන් සුඛ ධාතු කියලා නිකම්මට කිව්වා නෙවෙයි. ඒක ඇති වෙන හැටි, ඒක දැනගන්න හැටි. ඒ විදිහට හිතනකොට අනිකුත් ධාතු සම්බන්ධයෙන්ොත් දැනගන්නවා කියන එක තමයි මෙතනදී කියන්නේ. සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු දැනගන්නකොට ඒ සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත වෙච්ච මනෝ විඥාන ධාතුව දැනගන්නවා. ඒ වගේම අවිජ්ජා ධාතුව දැනගත්තාම ධම්ම ධාතුව කියන එකත් දැනගන්නවා. කියන අවිජ්ජා ධාතුව කියලා මෝහයනේ. මෝහය දැනගන්නකොට ඒ ධම්ම ධාතුවේ තියෙන කොටසක් තමයි දැනගන්නේ. ඒ වගේම උපේක්ෂා ධාතුවේ දැනගන්නකොට චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, මනෝ ධාතු කියන වගේ ඇති වේදනාවත් එයා දැනගන්නවා. ඒ ධාතු ගැනත් දැනගන්නවා. උපේක්ඛා ධාතුව දන්නවා නම් ඔය කිව්ව විඥාන ධාතු ටිකෙත් මනෝ ධාතුවේත් ස්වરૂපේ දැනගන්නවා. හැබැයි එතනට කාය විඥාන ධාතු වෙන්නේ නැති බව අපි දන්නා. මොකද කාය විඥානේ දුක්ඛ හෝ සුඛ නිසා. ඉතින් ඒ විදිහට මේ 18ක් වූ ධාතුම දැනගන්නවා කියලා කියනවා. අපි ඊළඟ දවසේ කතා කරමු තුන්වෙනි ෂට්කය. මොනවද? කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියන ඒ 6 ගැන ඊළඟ දවසේ කතා කරමු. හොඳයි. යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? අද කතා කරපු සම්බන්ධයෙන්, දේවල් සම්බන්ධයෙන් ඒ වගේම අපි අර තේරිච්ච නැති තැනත් පොඩ්ඩක් තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරලා බලමු හැමෝගෙම උදව් වෙන්න. නැවත වරක්. දැන් මහත්තයා උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියලා ධාතු යුග්මය අර සමානයි කියලා කිව්වා. එතකොට ඒකේ දැන් උපේක්ඛා කම ධානවලත් අර ඒ ධාතුව ගොඩක් උසස්නේ. එතකොට මෙතන අවිද්‍යා ධාතුවේ ওই දෙකේ වෙනසක් ඇති නේද සන්තුමහත්? ඔව් එතන පැහැදිලිව වෙනසක් තියෙනවා. නෑ ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. එතනත් අපි මෙතන උපේක්ෂාව කියලා කියන්නේ උපේක්ෂාවක් තියෙනවානේ ක්‍රම දෙකක්. එකක් තමයි නෙක්ඛම් උපේක්ෂාව කියලා එකක් තියෙනවානේ. මේ මෙතන කියන්නේ එහෙම උපේක්ෂාවක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් පෘථග්ජන මනසේ නැ පෘථග්ජනයින් විසින් ලැබෙන උපේක්ෂාව වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනුවණකම නිසාමයි උපේක්ෂාව කියන එක එහෙම දැනෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ පැත්තෙන් තමයි ගන්න වෙන්නේ. මේක සිත දියුණු කිරීම පැත්තෙන් නෙවෙයි. අපි දන්නවා උපේක්ෂා ධ්‍යාන තියෙනවා. උපේක්ෂාව බහුල කර නේද ප්‍රකට වෙන ධ්‍යාන. පස්වෙනි ධ්‍යානයේම උපේක්ෂා ඒකාග්‍රතාව සහිත කියලා. එතකොට ඒ සිත්වල අපි දන්නවා මේ අවිද්‍යාව කියන එක ඒ සිත්වල යෙදෙන්නේ නැහැ කියලා. ඒ සිත්වල යෙදෙන්නේ නැහැ. නමුත් ඒ සියලුම දේවල් වලට දැන් අපි හිතමුකෝ දැන් ඒ උපේක්ෂාව කියනකොටත් ඒක අපි හිතුවොත් එහෙම පුඤ්ඤාභි සංඛාරයක් හෝ ආනෙන්ජාභි සංඛාරයක් කියලා හඳුන්වන තැන අවිද්‍යාව ප්‍රත්‍ය යෙදෙනවා දුරින්. ඒ කියන්නේ ඒක දුරින් යෙදෙන එකක්. නමුත් ඒ අවස්ථාවේදී එහෙම අපිට අවිද්‍යාව කියන එක එතනට එකතු කරන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. එතන ජයන්ත මහත්තයා මේ මම තේරුම් ගත්තේ දැන් උපේක්ඛා ධාතුවයි උපේක්ඛා ධාතුව කියනකොට දුක් වේදනා සුඛ වේදනා නැති අවස්ථාවක්. එතකොට ඒක වේදනාව වශයෙන් උපේක්ඛාව, අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. ඒක චෛතසික වශයෙන් හෝ සමානකමක් නෙමෙයි කියන්නේ අප්‍රකට භාවයෙන් පමණක්. ඒ කියන්නේ
උපේක්ඛා ධාතුව තියෙනවා කියලා දන්නේ නෑ වගේම අවිද්‍යා ධාතුවත් තමන් මෝහයෙන් ඉන්නවා කියලා දන්නේ. අන්න ඒ ආකාරයෙන් සමාන බවක් නේද එතන තියෙන්නේ. ඒ ආකාරයෙන් සමාන බවක් තමයි ඇත්තටම පෙන්වන්නේ. ඒ කියන්නේ ඒ දෙකම සැඟවිච්ච දෙයක්. මෝහය තියෙනකොට මෝහය තියෙනවා කියලා දන්නේත් නැහැ. ඒ වගේම උපේක්ෂා වේදනාව විඳිනකොට උපේක්ෂා වේදනාව විඳිනවා කියලා දන්නේත් නැහැ. අන්න ඒ අර්ථයෙන් තමයි මේ දෙක එකට කරලා යොදලා තියෙන්නේ. හොඳයි. බොහොම පිං ඒ පැහැදිලි කිරීමට. හොඳයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු ජයන්ත මහත්මයා අපරස් කරගත් සියලුම පින් විදර්ශනා පූර්වකව පැහැදිලි කිරීම කළේ ඒ සියලු කුසල් ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ කුසල් බලයෙන්ුත් ඔබතුමාගේ දේශනාමය කුසල බලයෙන් හා අතීතයේ පටන් රැස් කරගෙන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබමින් මේ ආකාර ශාසනික සේවාවල් බොහෝ කාලයක් කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය දීර්ඝායුෂ ප්‍රඥාව ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාට ධර්මය උගන්වපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ටත් අපට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන් සෑම සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ඔබතුමාගේ පවුලේ පරලෝසපත් නෑදෑයින් ඇතුළු සැමටත් ජීවත් වෙන නෝනා මහත්මිය ඇතුළු දරුවන්ට අපි ඊටාම කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් සුඛී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. තෙරුවන් සරණයි. සාදු 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 බොහොම පිං ශ්‍රීමති මහත්මිය ඔබතුමීටත් බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා පොඩි නෝට්ස් කියන්න ශ්‍රීමති මහත්මිය අර යමකේ ඒක ලක්ෂ්මී මහත්මිය